කොහොමද? අපි අද බල සමතුලිතතාව පාඩම ඉදිරියට කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සිද්ධාන්ත වලට කලින් ඔයාලා අහලා යපු බහුවර්ණ ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්න ඕන. ඉතින් මේ සතියේ ගොඩක් බහුවර්ණ අහලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම වගේ අපි අද සාකච්ඡා කරලා වෙලාව තිබුණොත් ඉස්සරහට තියෙන සිද්ධාන්ත වලට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ළමයි ඔයාලා පෙරලගන්නේ බහුවර්ණ පිටුව. බහුවර්ණ එටියුට් එක නැති අයට මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් මේ ගැටලු ටික PDF එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හොඳයි ළමයි එහෙනම් අපි බහුවර්ණ ගැටලු විසඳීම කරමු. හොඳයි ළමයි එහෙනම් අපි පළවෙනිටම සාකච්ඡා කරමු බහුවර්ණවල කියන්නේ බල සමතුලිතතාව බහුවර්ණ ගැටලු වල 6 වෙනි ගාන. හරි එහෙනම් පෙරලා ගන්න 6 වෙනි ගාන බලා ගන්න මම එක හදන විදිහ කියලා දෙන්නම්. එතකොට මොකද්ද කියන්නේ? ඒකාකාර ඉනිමගකින් එහි පහත කෙළවර රළු තිරස් පොළොවක් ස්පර්ශ කරන ලෙසද ඉහළ කෙළවර සුමට තිරස් බිත්තියක් ස්පර්ශ කරන ලෙසද තබා ඇත. ඉනිමගේ බහරය බර නිව්ටන් 40ක් වන අතර බිත්තිය මත ප්‍රතික්‍රියාව නිව්ටන් 30කි. පොළොව මත ප්‍රතික්‍රියාව. එතකොට ළමයි ඔය කියන්නේ මේ වගේ ගානක්. අපි දැන් මොනවා වඩා සංකීර්ණ කරගන්න නැතුව අපි හදමු. ඊට බිත්තිය. මෙන්න පොළොව. ඊට පස්සේ ඉනිමගක් හිලෙක්තු කරලා තියෙනවා. මේක තමයි ඉනිමග. ඊට පස්සේ බල දෙකක් දෙනවා. බිත්තිය මත ප්‍රතික්‍රියාව ඉනිමගේ භාරය නිව්ටන් 40යි. කියන්නේ මෙතනින් පහළට තියෙනවා නිව්ටන් 40ක්. නිව්ටන් 40. ඊට පස්සේ බිත්තිය මත ප්‍රතික්‍රියාව නිව්ටන් 30යි. කියන්නේ මේ ඉනිමගෙන් බිත්තිය මත ඇති කරනවා නම් නිව්ටන් 30ක්. එහෙනම් බිත්තියෙන් ඉනිමග මතත් නිව්ටන් 30ක් ඇති කරනවා. ඒතර ඔන්නෝක තමයි නිව්ටන් 30 කියලා අපිට කියන්නේ. මේක නෙමෙයි මේක බිත්තිය මත බලන්නේ. ඉතින් අපි බිත්තිය මත තියෙන බල සාමාන්‍යයෙන් අඳින්නේ නැහැ. ඉනිමග මත තියෙන බල තමයි අඳින්නේ. මොකද අපි සමීකරණ දාන්නේ ඉනිමගට. හරි ඔය ටික තමයි දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ පොළොව මත ප්‍රතික්‍රියාව. එතන පොළොව මත මේ හරිය තියෙන ප්‍රතික්‍රියාව. එන්න ප්‍රතික්‍රියාව තමයි අහන්නේ කියන්නේ බලය. එතකොට ළමයි ඔක හරි ලේසි. ගානක් හදන්න කියන්නේ ලියන්න ඕන නැහැ වගේ. දැන් මෙයාගේ සමතුලිතතාව ගත්තොත් පහළට තියෙනවනේ ළමයි නිව්ටන් 40ක්. එහෙනම් මෙයා මත ඉහළට තියෙන්න ඕන නිව්ටන් 40යි නේ. ඉහළට බල පහළට බල වලට සමාන වෙන්න ඕන. එහෙනම් මෙතනින් ඉහළට තියෙන්නේ නිව්ටන් 40ක්ම තමයි. තේරුණාද? ඊට පස්සේ මෙතනින් දකුණට නිව්ටන් 30ක් තියෙනවා නම් මෙතනින් වම් පැත්තටත් නිව්ටන් 30ක් තියෙන්න ඕන. ඇයි මොකද්ද නිව්ටන් 30? ඝර්ෂණ බලය. මේක එයාලා කියනවා මේ පොළව රළුයි කියලා. එහෙනම් ඝර්ෂණ බලයක් පොළව දිගේ ක්‍රියා කරන්න ඕන නිව්ටන් 30ක. එහෙනම් පුළුවන්. ඉතින් දැන් ඝර්ෂණය වලට කරලා නැහැ කියලා මේකට ඒක අවුලක් වෙන්නේ නැහැ. මේ බලයක් කොහමද මෙහෙට 30ක් තියෙනවා නම් මෙතනින් මෙහෙට 30ක් තියෙන්න ඕන කියලා අපිට තේරෙනවනේ. අන්න තියෙනවා. ඊට පස්සේ එතකොට මෙන්න මේ කෙළවරේ පොළොව මගින් දණ්ඩ මත ඇති කරන බල දෙකක් අපි හොයාගත්තා. ඒතර ඇත්තටම මෙතන තියෙන ළමයි මේ දෙන්නගේ සංප්‍රයුක්තය. කියන්නේ මේ දෙන්නගේ සංප්‍රයුක්තය මෙන්න මේ කොහෙන් හරි යයි. සාමාන්‍ය වැඩි බලයේ පැත්තට ලම් මෙන්න මේ වගේ. මොනෝක තමයි අපි ගහන්නේ. ඒතර R හොයන්න කිව්වොත් අපි දන්නවා දෙන්නේ ලම්බකයන් සංප්‍රයුක්තය හොයන්නේ කොහොමද? වර්ග කරලා එකතු කරලා වර්ගමූලය ගන්න. අන්න ඒ විදිහට ඔක සුළු කරාම 900.2500 වර්ගමූලය උත්තරේ එනවා තමයි නිව්ටන් 50ක් කියලා. ඔන්න ඕක තමයි පොළොව මගින් ඉනිමක මත ප්‍රතික්‍රියාව. දැන් අපෙන් අහන්නේ
ඉනිමගේ පොළොව මත ප්‍රතික්‍රියාව. එකක් මෙයාට සමානයි. පහළට තියෙනවා. R එකක් මෙයාට සමානයි. එච්චර හිතන්න ඕනේ නැහැ. මෙන්න මේ හරිය ප්‍රතික්‍රියාව හෙවුවනම් ඒක තමයි උත්තරේ. නිව්ටන් 50 කියන එක ටිකක් ගහුවම හරි. තේරුණා නේද ළමයි? හරි. ඒක එහෙම තමයි හදන්නේ. හරි. ඔක සටහන් කරගන්න. දැන් මේ හදන ගණන් ටිකත් මම අර පිළිවෙලටම හදන හින්දා මේ ඔයාලා පොඩ්ඩක් ඒ ටික සටහන් කරලා තියාගත්තොත් වඩාත් හොඳයි. නේද? පස්සේ අර කොහොම හැදුවත් දන්නේ නැහැ නේ කටුවට පැකොලේ පැත්තක හදන්නේ. ඉතින් මේක ක්ලියර් තියාගන්න. පාඩුවක් නැහැ. පස්සේ ඕන වෙයි. හරි. එහෙනම් අපි ඊළඟ ගානට යමු. දැන් ඔයාලා මේක ලියා ගන්නකො. ඔයාලා ඊළඟට මගෙන් අහලා ඉවරලා තියෙන්නේ 14 වෙනි ගාන. දැන් බලමු දැන් එහෙනම් 14 කොහොමද හදන්නේ කියලා ඔයාලා පෙරලාගෙන පොඩ්ඩක් කියවගමු බලන්න. රූපයේ පෙන්වා ඇති F1 සහ F2 එකම විශාලත්වයේ ඇති බල දෙකකගේ මෙම බල දෙක අතර කෝණය θ නම් F1 ඍණ F2 හි විශාලත්වය මොකක්ද කියලා. එතකොට යාර දෙනවා මෙන්න මෙහෙම බල දෙක. F1 කියලා දෛශිකයකුයි F2 කියලා දෛශිකයකුයි දෙනවා. මේ දෙන්නගේ එකම විශාලත්වය තියෙනවා කියලා ගන්නවා. ගන්න කියනවා. ඒතර ඒ කියන්නේ මේ දෙන්නගේ දිගවල් සමානයි. ඉතින් මේ F1 F2 කියලා දෙන්නේ මේ දෙන්නගේ දිශා දෙකක් හින්දා අර දෛශික දෙකක් විදිහට හඳුන්වන්නේ. හැබැයි මේ දෙන්නගේ විශාලත්වය සමානයි. ඕන මට මාපාංක ලකුණු දාන්න විශාලත්වය F කියලා වෙනවා. මෙයාගේ දිශා වෙනස් වුණාට විශාලත්වය F ම තමයි. මේ මාපාංක ලකුණෙන් කියන්නේ ළමයි මේ විශාලත්වය. දිශාව සලකන්නේ නැතුව විශාලත්වය පමණක් කියන එක. හරි. එතකොට එහෙම එනවා. ඊට පස්සේ දැන් ඔයාලට මතක ඇති මේක. දැන් මේ දෛශික දෙකේ වෙනස අහන්නේ F2 ඍණ F1 අහන්නේ. නෑ F1 ඍණ F2. එතකොට ඔයාලට මතකද දන්නේ නැහැ මේ හරිය පොඩ්ඩක් අඳින්න වෙනවනේ. දෛශික පාඩමේ අපි කරා PQ කියලා දෛශික දෙකක් තියෙනවා නම් ඒ දෛශික දෙකේ සංප්‍රයුක්තය මෙන්න මේ විකර්ණයෙන්ද. ඒ කියන්නේ එකතුවනේ. P ධනකයෝ කියන එක මේ විකර්ණයෙන්ද. ඒ වගේම මම ඒ කාලේ කරා මෙන්න මේ විකර්ණයෙන් මෙන්න මේ විකර්ණයෙන් P ඍණ Q කියන එක දෙනවා. අන්තරය දෙනවා. තේරෙනවද? ඒක මම අපි දැන්ටම දන්න સિદ્ધාන්තයක්. මතක නැත්නම් පොඩ්ඩක් අර දෛශික වීඩියෝ ටික අපව බලන්න මේක එකේ තියෙනවා. එතකොට දැන් අන්තරය දෙන්නේ මේ විකර්ණය. එහෙනම් මෙතනත් අන්තරය මෙන්න මේ විකර්ණයෙන් දෙන්න ඕන. මේකෙන් තමයි එහෙනම් අපිට F1 ඍණ F2 දෙන්නේ. දෛශික දෙකේ. ඉතින් ඕක අපිට මුලින්ම තේරෙන්න ඕන. ඊට පස්සේ මේ කෝණය දීලා තියෙනවා ගානේ. θ කියලා දීලා තියෙනවා. මේ කෝණය θ කියලා දීලා තියෙනවා. එහෙනම් ළමයි දැන් අපි කරන්නේ මේක සමද්විපාද ත්‍රිකෝණයක්. තේරුණාද? මෙයාගේ දිගත් F මෙයාගේ දිගත් F. එහෙනම් F දෙක සමානයි. පාද දෙක එහෙනම් සමද්විපාද ත්‍රිකෝණයක්. මම කරන්නේ මේකෙන් මේකට ලම්බකයක් ගන්නවා. ඊට සමද්විපාද ත්‍රිකෝණයක මෙහෙම ලම්බකයක් ගාවම මේ පාද දෙක සමවාදයේ සමච්ඡේදනය වෙනවා. ඒ වගේම මෙන්න මේ කෝණයත් සමච්ඡේදනය වෙනවා. එතකොට මේ කෝණයක් θ බෙදීම 2යි θ බෙදීම 2යි වෙනවා. එහෙනම් මේ කෝණ දෙක සමාන බෙදුනම කෝණය මම මේ කැලලක් x කියලා ගන්න. x කියලා. ඊට පස්සේ මම මොකක් කරේ එක ත්‍රිකෝණයක් ගන්නවා. මෙන්න මේ යට තියෙන ත්‍රිකෝණය ගත්ත කියලා. මෙන්න මේ ත්‍රිකෝණය. මේක මම sin θ හෙව්වොත් මොකක්ද ඒක ළමයි? sin θ බෙදීම 2 sorry. sin θ බෙදීම 2 ගත්තොත් සම්මුඛ පාදයේ බෙදීම කර්ණයේ සම්මුඛ පාද x
හරණය මේ පාදයේනේ. ඒ කියන්නේ මොකක්ද? f. එහෙනම් x එනවා f sin θ බෙදීම 2. ඒ වගේම ළමයි මේ දැන් අපි හොයන්නේ f1 ඍණ f2. ඒ කියන්නේ මෙන්න මේකේ දිග x ධන x නේද? මේ දෙන්නගේ එකතුවනේ. x ධන x. එහෙනම් f1 ඍණ f2 කියන්නේ 2x. කියන්නේ දෙවාරයක් x වෙනුවට ලියන්න පුළුවන් f sin θ බෙදීම 2. ඔන්න ඔක තමයි උත්තරේ. තේරුණාද? ඉතින් මේක ලියා ගන්න. මේක නම් ඉතින් ලියා ගන්න ඕනේ නැහැ. දෛශික පාඩමේ තියෙනවා මන්ද. ඒක මතක නැත්නම් ලියා ගත්තට කමක් නැහැ. මෙන්න මේ ටික අනිවාර්යයෙන් ලියා ගන්න. x හොයාගෙන අපිට තේරෙන්න ඕන මේක සමව බෙදෙන හින්දා x ධන x තමයි f1 ඍණ f2 කියන්නේ. ඒකට 2x. x ට මෙතනින් ආදේශයක් දාපු එක තමයි. හොඳයි. එහෙනම් ලියා ගන්න මේකත්. හොඳයි. අපි ඊළඟට යන්නේ 24 වෙනි ගාන. පෙරලා ගන්න. එක ටිකක් දෙයක් ඉගෙන ගන්න තියෙන ගානක් අපිට බලමු. රූපයක් යමු දීලා තියෙනවා. ඉස්සෙල්ලා කියවගෙන ඉමු. සැහැල්ලු සුමට A හා B කප්පි දෙකක් මතින් යවා ඇති P සැහැල්ලු තන්තු දෙකක් මගින් රඳවා ඇති කැපිටල් P වේදිකාවක් මත නිව්ටන් 500ක් වන මිනිසෙක් සිටගෙන සිටින්නේ රූපයේ පෙන්වා ඇති තන්තුව පහළට ඇදීම මගිනි. වේදිකාවේ බර නිව්ටන් 1000ක් නම් වේදිකාව නිශ්චලව තබා ගැනීමට මිනිසා විසින් තන්තුව මත යෙදිය යුතු බලය. එතකොට ඒ රූපේ මම ඉස්සෙල්ලා අඳින්නම්. එකට ඔන්න වහලේ දෙනවා. ඊට පස්සේ මේකේ මෙහෙම කප්පියක් එල්ලලා තියෙනවා. මේ කප්පිය වටේ තන්තුවක් මෙහෙම යවලා තියෙනවා. ඊට පස්සේ මේ තන්තුව මේ වටේ ගිහින් එන්නේ මෙතන තවත් කප්පියක් තියෙනවා. තන්තුව ගැට ගහලා තියෙනවා තව කප්පියක්. ඔන්න. ඊට පස්සේ මේ පැත්තෙන් කප්පිය මෙහෙම ගිහලා අර මොකක්ද කියන්නේ වේදිකාවට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මෙතන මිනිහෙක් හිටන් ඉන්නවා. මේ මිනිහා මෙන්න මේ තන්තුව මෙතනින් අල්ලගෙන අදිනවා. එතකොට අහන්නේ මේ මිනිහා මගින් තන්තුව මත යෙදිය යුතු බලය. කියන්නේ මිනිහා මගින් තන්තුව පහළට අදින්න ඕන බලය. එතකොට තන්තුව මගින් මිනිහා වියට අදිනවා. ඒ බලෙන් තමයි අපි ආතතිය කියනවා. එතකොට මේ ආතතිය තමයි ඇත්තටම මේක අහන්නේ. එතකොට ආතතිය හොබනම් වැඩේ හැමයි. T. එතකොට අපි දීලා තියෙන බල ටික ඉස්සර ලකුණු කරගමු. මිනිහාගේ බර නිව්ටන් 500යි. වේදිකාවේ බර නිව්ටන් 10යි. එතකොට මිනිහාගේ බර ළමයි මෙතනින් පහළ නිව්ටන් 500ක් තියෙනවා. වේදිකාවෙන් පහළට තියෙන නිව්ටන් 1000ක් තියෙනවා. ඊට පස්සේ මිනිහාගේ කකුල් දෙක මත මෙතන අභිලම් ප්‍රතික්‍රියාවකුත් තියෙනවා. මොකද කරන්නේ? ඔව්. ඒකම ඔතුමාටි මන්දින්න නැත්තම් පැටලෙයි. වේදිකාව මගින් මිනිසාගේ කකුල් දෙක මත ඉහළට තියෙන අභිලම් ප්‍රතික්‍රියාවක් R. ඒ වගේම මිනිසා මගින් වේදිකාව මතත් පහළට
අභිලම්භ ප්‍රතික්‍රියාව ඇති කරනවා. ඒක එහෙමයි. ක්‍රියාවයි ප්‍රතික්‍රියාවයි කියලා කියන්නේ. ඒතකොට මේ ගානේ තියෙන ඒක තියරි එකක්. අපි ක්‍රියා ප්‍රතික්‍රියා තියරි එක ඉස්සරහට ටිකක් වැඩිපුර කතා කරනවා නිව්ටන් නියම කියන સિદ્ધාන්ත වලට ගියාම. අට මේකේ ඒක යෙදෙනවා. ඉතින් මේක කවුරුට ඒක නොදැනගෙන ගන්න හදන්න අමාරුයි කාට හරි. ඒක තමයි මේ ගණන් මගින් අහගන්න එකේ තියෙන වැදගත්කම. බැරි ඒවා අහගන්න ඕන. මොකද මම කියලා දීපු સિદ્ધාන්ත වලින් පමණක් හදන්න බැරි ගණන් මෙතන තියෙනවා. මේක චුට්ටයි වගේ එකක්. මේ R කියන්නේ වේදිකාව මගින් මිනිසා මත බලය. මේ R කියන්නේ මිනිසා මගින් වේදිකාව මත බලය. ඊට පස්සේ තන්තු ටික ගත්තොත් දැන් මේ එකම තන්තුවෙන් ළමයි මේ වටේ කියලා එන්නේ. එහෙනම් මේ තන්තුවේ හැමතැනම මේ ආතතිය සමානයිනේ. ඒතර මෙතන ආතතිය T නම් මෙතන ආතතියක් T. මෙතන ආතතියක් T. මෙතන ආතතියක් T. ඊට පස්සේ මේ කප්පිය සමතුලිතයි ළමයි. නිශ්චලව උතන තියෙනවනේ. එහෙනම් මේ කප්පිය මත පහළට T ධන T කියලා ආතති දෙකයි T ආතතියක් තියෙනවනේ. මේ T ධන T. T ධන T කියන්නේ දෙකයි. එහෙනම් මෙහා මත ඉහළට තියෙන්නත් ඕන. දෙකයි T ආතතිය. නැත්තම් මේ කප්පිය උතන තන්නේ. නිශ්චලව පවතින්න බෑ. ඇයි මේ කප්පිය මතත් ඉහළට බල පහළට බල වලට සමානයි. ඊට පස්සේ මෙන්න මේ තන්තුවේ ආතතිය දෙකයි T නම් ඒ තන්තුවේ හැමතැනකම ආතතිය දෙකයි T වෙන්න ඕනේ. කියන්නේ මෙතනින් පහළටත් දෙකයි T. මෙතනින් පහළටත් දෙකයි T. එහෙනම් මෙතනින් ඉහළටත් දෙකයි T. ඔන්න ඔය විදිහට බල ටික අපි හරියට මේකේ සටහන් කරගන්න. ඊට පස්සේ දැන් මේකේ සමතුලිතතාව සලකද්දී ළමයි ඔයාලා සමතුලිතතාව සලකන්න මෙන්න මේ කොටසේ. වෙන වෙන විදිහක් තියෙනවා මේක තමයි ලේසිම විදිහ. ඔන්න ඔය කොටස ගන්නවා මේ කඩේරණිය රවුම් ගන්න. ඔන්න ඔය තෝරාගත්ත කොටසේ සමතුලිතතාව තමයි අපි සලකන්න ඕන. ඔය කොටස ගත්තොත් මෙන්න මේ තෝරාගත්ත කොටසේ ඉහළට බල පහළට සමාන කරොත් මොකක්ද දෙන්නේ කියලා බලන්න. මේ තෝරාගත්ත කොටස නා මේ කොටස තමයි දාන්නේ. ඉහළට තියෙන මොනවාද? දෙකයි T එකක් මෙතන තියෙනවා. ඊට පස්සේ ආයෙ යද්දී මෙතන මේ අතමත් ඉහළට ආතතියක් තියෙනවා T කියලා. එකත් ඉහළට. T. ඊපස්සේ මෙතනත් T එකක් තියෙනවා. මෙතන T එක. එකක් තියෙනවා ඉහළට. ඕන්නම් ළමයි මේ R එකක් දාන්න. හැබැයි මේ පහළට තියෙනවානේ තව R එකක්. ඔය R ටාර් කැපිලා යන හින්දා ඔය අභිලම්භ ප්‍රතික්‍රියාව දැම්මේ නැතුණාට කමක් නැහැ. තේරෙනවද? කියන්නේ අභිලම්භ ප්‍රතික්‍රියා දෙක කැපිලා යනවා කියන එකට. මිනිසා මගින් ලෑල්ල මත තියෙන ප්‍රතික්‍රියාවට ලෑල්ල මගින් මිනිසා මත ඇති කරන දෙක කැපිලා යනවා. ඒකට ඒක දැම්මේ නැතුණාට අවුලක් නැහැ. කැපිලා යන ඉඳන් මම දාන්නේ නැහැ. ඊට පස්සේ පහළට තියෙන 1000කුයි බර ඊට අමතරව මෙතන 500කුයි නේ. ඒක 1000 ධන 500 කියලා ලියන්න. එතකොට අපි සුළු කරාම මෙතන 4යි T සමානයි 1500යි. එතකොට 750 325 නේ. කියනවා 335 නිව්ටන්. ඔන්න ළමයි උත්තර. පැහැදිලි? මේක මෙහෙම තමයි කරන්නේ. හරි. පැහැදිලිව රූපය අඳගෙන මේ ටික ලියන්න. අපි ඊළඟට කතා කරන්නේ 21 වෙනි ගාන. කියවගමු 21 අංක 21. x හා y ආධාරක දෙකක් මත තිරස්ව රඳවා ඇති ඒකාකාර දණ්ඩක් රූපයේ පෙන්වා ඇත. PQ, QR, RS සහ ST යන කොටස් වල දිග 1 හා සමාන වේ. x එම ස්ථානයේම තබා ගනිමින් y ආධාරකය S සිට T දක්වා චලනය කරන විට x මගින් දණ්ඩ මත ඇති කරන ප්‍රතික්‍රියාව දැන් උත්තර ටික බලුවොත් අඩු වෙන අතර y මගින් වැඩි වෙයි. වැඩි වෙන අතර y මගින් ප්‍රතික්‍රියාව අන්න එහෙම ප්‍රකාශන කීපයක් තියෙනවා. කියන්නේ x ගේ ප්‍රතික්‍රියාවට මොකද්ද වෙන්නේ? y ගේ ප්‍රතික්‍රියාවට කාලයත් එක්ක මොකද්ද වෙන්නේ කියලා අහන්නේ. එතකොට මම පොඩ්ඩක්ම ඔය දීලා තියෙන රූපේ අඳින්නම්කෝ. ඔන්න රූපේ දීලා තියෙන එක හොඳයි. ඔන්න දාන්න.
ඊට පස්සේ මේක කොටස් හතරකට බෙදලා තියෙනවා සමාන. ඊට පස්සේ දැන් මෙයාගේ බර දීලා එහෙම නැහැ. මේ ලක්ෂ්‍ය කොකද PQRST කියලා තියෙනවා ලක්ෂ්‍ය PQRST. ඊට පස්සේ මෙතන x කියනවා මේ කෝණය y කියනවා. ඊට පස්සේ මෙතනින් ඉහළට ඇති කරනවා තමයි ප්‍රතික්‍රියාවක්. ඒක Rx කියලා ගන්නම්. අභිලම්බ ප්‍රතික්‍රියාව. මෙතනින් ඉහළට ඇති කරන ප්‍රතික්‍රියාවක් y මගින් ඒක y කියලා ගන්න. දැන් මේකේ තව බල ගත්තොත් මේ හරි මැදින් අභිලම්බ මේ බර ක්‍රියා කරනවානේ. වස්තුවේ බර W. ඊට පස්සේ එයාලා කියනවා මෙන්න මේ දිගව ටිකත් අපි කොහොනම් මුළු දිග L කියලා ගත්තොත් නෑ මුළු දිග 4L කියලා ගත්තා නෑ මේ L නෙමෙයි L මේ කොටසත් L ඒක මුළු දිග 4L කියලා ගමු. නිකන් ගාන හදන්න ලේසි වට. ඊපස්සේ එයාලා කියනවා ළමයි මේ y එක s සිට t දක්වා කියන්නේ මේ දකුණු පැත්තට චලනය කරගෙන යද්දී rx සහ ry ට මොකද වෙන්නේ කියලා අහන්නේ. එතකොට මේ අවස්ථාවේ මට rx සහ ry හොයාගන්න පුළුවන් නම් w වසුරෙන් වැඩේ හරි නේද පොඩ්ඩක් අපිට අදහසක් ගන්න පුළුවන්. ඉතින් මම කරන්නේ මෙන්න මේ අවස්ථාවට p වටා වාමාවර්ත ගෝර්ණ p වටා දක්ෂිණාවර්ත ගෝර්ණ වලට සමාන කරන්න. ඒතර p වටා වාමාවර්ත ගෝර්ණයෙන් මේ ry හින්දානේ. එහෙනම් ry වාරයක් p සිට ලම්බක දුර මොකක්ද ry ට? L දන්නේ 3යි. p වටා දක්ෂිණාවර්ත ගෝර්ණ ඇති කරන්න ළමයි w මගින්. එතකොට w වාරයක් දිග 2l. w වාරයක් 2l කියලා ලියන්න පුළුවන්. L ට කැපිලා ගියාම ry එනවා ළමයි 2w බෙදීම 3ක්. එතකොට 2w බෙදීම 3යි කියන්නේ ආසන්න වශයෙන් 0.6යි 7යි w වගේ අපිට. ඔබම තියාගමු. ඊට පස්සේ rx උත් අපිට හොයාගන්න ඕන. එතකොට ඉහළට බලපාන සමාන කරමු. ඉහළට තියෙනවා rx සහ ඉහළට තියෙනවා ry පහළට තියෙනවා w. එතන rx ධන ry කියන්නේ 0.67 w නේ. සමානයි w. එතකොට 0.67 w එහා පැත්තට ගියාම වෙන වෙලා rx අපිට උත්තරයක් එනවා 0.3යි w. අර ඔන්න මේ මොහොතේ rx ry හොයාගත්තා. ඊට පස්සේ දැන් මේ සුළු කිරීම කරේ මේ අවස්ථාවට. දෙවෙනි අවස්ථාවත් මම පොඩ්ඩක් අදින්නම්කෝ. ඒක නම් හරි ලේසි. ඇත්තට හිතේ හිතින්න දෙයක් නැහැ. ගන්න හදා ගන්න පුළුවන්. දැන් x එක මෙතන තියෙන්නේ. දැන් y එක මෙහෙම කියන t වලටම ගෙනාවා කියලා ගමු. මේ y එක දැන් අපි ටික ටික දකුණට චලනය කරනවානේ. ඔන්න t වලටම ගෙනාවා. p r s t. එතකොට දැන් බල ටික ගත්තොත් මෙතනින් ඉහළට rx තියෙනවා. මෙතනින් ඉහළට ry තියෙනවා. මෙතනින් පහළට w තියෙනවා. දැන් ළමයි මේ කාය ගුණ අරගෙන හදන්න ඕනේ නැහැ. සමමිතිකය නෙමෙයි දෙපැත්ත සමානයි. හරි මැදින් නේ මේ මිරක් ගැලුවොත් වම් පැත්තට දකුණු පැත්ත සමානයි. දෙපැත්ත සමානයි. එහෙනම් මේ rx ry සමාන වෙන්න ඕන. එහෙනම් මේ w බර
දෙන්න සමව බෙදා ගන්න ඕනේ. ආයෙ ගණන් හදා දින්න ඕනේ. එහෙනම් මේ පහළට W නම් ඉහළට W බලයක් තියෙන්නත් එපේ. එහෙනම් මේ W බලය මේ දෙන්න සමව බෙදා ගත්තම ඔය අවස්ථාවේ Rx කියන එක එන්නේ W බෙදීම 2යි. Ry කියන එක එන්නේ W බෙදීම 2යි. W බෙදීම 2 කියන්නේ 0.5 W. W බෙදීම 2 කියන්නේ 0.5. ඕනනම් ඉතින් මේ විදිහට ආයෙ මුලින්ම හදන්න මේකටත් මේ උත්තර දෙක එනවා. ඉතින් එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ බොරුවට. මොකද මේ සමමිතිකයි නම් මේ බල දෙක සමාන වෙන්න ඕන. ඒ කියන්නේ මේ W බලය මේ දෙන්න සමව බෙදා ගන්න ඕන. භාගි ගන්නවා. එතකොට ඔන්න එකට ආපු උත්තර ටික. එතකොට දැන් බලන්නකො මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේ ආධාරකය SC ට T දක්වා යද්දී Rx බලය මොකක්ද වෙලා තියෙන්නේ? 0.33 W සිට 0.5 W දක්වා වැඩි වෙලානේ. W දක්වා වැඩි. ඒ කියන්නේ Rx වැඩි වෙනවා. Ry බලය මොකක්ද? මුලින් තිබ්බේ 0.67 W. දැන් මේක කීයක් වෙලාද? Ry එක 0.5 W වෙලානේ. 0.5 W වෙලා. කියන්නේ Ry එක 0.6කට වඩා 0.5 කියන අඩු වෙන්නේ. කියන්නේ Ry අඩු වෙලා. එහෙනම් උත්තරේ එනවා Rx වැඩි වෙන අතර Ry අඩු වේ කියන උත්තරේ ගන්න පුළුවන්. ඉතින් තව ක්‍රම තියෙනවා ළමයි ගන්න යනවා ඊට වඩා නිකන් හිතින්ම වගේ හදලා ගන්නත් පුළුවන්. ඒනට මේ ටිකක් ඔයාලා හැමෝටම තේරෙන විදිහකට තමයි මම මේ කරලා පෙන්නන්නේ. මේක ඔයාලගේ සටහන් පොතට දැන් එකතු කරගන්න. හොඳයි අපි ඊළඟට 26 වෙනි ගාන හදමු. අරගෙන කියවගම් බලන්න 26 වෙනි ගාන. ළමයින් දෙදෙනෙක් ලින්දකින් වතුර බාල්දියක් අදින අයුරු රූපයේ පෙන්වා ඇත. තන්තුවල ආතතිය T රූපයේ දැක්වෙන θ කෝණය සමග වෙනස් වන අයුරු නිර්වද්‍ය නිරූපණය කරන්නේ කුමන ප්‍රස්ථාරයෙන්ද කියලා. එතකොට මම පොඩ්ඩක් රූපය හඳ ගන්න. කිසිම මේ කප්පි දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ කප්පි දෙක හයි කරලා තියෙනවා. තන්තුවක් මේ වටේ යවලා තියෙනවා. තන්තු දෙකක්. ඊට පස්සේ දෙක මෙහෙම දෙපැත්තෙන් ඇදලා මාත් තියෙනවා. එතකොට මේකේ බරක් එල්ලලා තියෙනවා. පණිට්ටුවකනේ වතුර බාල්දියක් තියෙනවා. ඔන්නම දාලා ඒකේ බාල්දියක්. වතුර පුරවලා තියෙන බාල්දියක් තියෙනවා. ඒතර මේ තන්තු දෙකේ ආතතිය දීලා තියෙනවා T කියලා. ඊට පස්සේ මේ කෝණය θ කියලා දීලා. මෙන්න මේ කෝණය θ. මේ කෝණය θ. මේ කෝණය θ. ඊට පස්සේ මේ පරිට්ටුවට බරක් අපි ගමු නිකන් W කියලා. W. දැන් අපෙන් අහන්නේ මේ ආතති කෝණයත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ ප්‍රස්ථාරය තමයි අහන්නේ නේද? හොඳයි ළමයි. එහෙනම් මුලින්ම රූපේ පේනවනේ. හරි. මුලින්ම මම කරන්නේ මෙන්න මේ හරිය මේ ලක්ෂයේ සමතුලිතතාව සලකන්න. මෙතන. කියන්නේ ඉහළට බල පහළට බල වලට සමාන කරන්න. එතකොට ඉහළට බල පහළට සමාන කරාම ඉහළට තියෙනවා ළමයි මෙන්න මේ ආතති දෙකේ විභේදන දෙකනේ. එතකොට අපි කරගත් කෝණයේ දෙසට නම් cos θ කින් ගොඩ කරා. එතකොට මේ T මේ θ කෝණයේ දෙසට විභේදනය. එහෙනම් T cos θ එන්න ඕන. T cos θ. ඉහළට තියෙන විභේද. හැබැයි ළමයි මේ T දෙකක් තියෙනවානේ. එතකොට මේ පැත්තට උතන T cos θ
මේ පැත්තට උතන t cos θ. ඒ කියන්නේ t cos θ එක කීයද? දෙකක්. පහළට බර w පැහැදිලි නේද? හොඳයි. දැන් t මම මුක්ත කරන්නම්. එතකොට t එනවා w බෙදීම 2 cos θ. ඊට පස්සේ දැන් අපෙන් අර ප්‍රස්ථාරය අහන්නේ ප්‍රස්ථාරය ගත්තොත් මම මේ හැටියෙන් අඳින්නද ප්‍රස්ථාරය. මෙන්න මෙතනින් ගන්නවා. ප්‍රස්ථාරය x අක්ෂයේ තියෙනවා θ ට y අක්ෂයේ තියෙන t ට. එතකොට මේ θ ට ගන්න පුළුවන් අඩුම අගය මොකක්ද ළමයි? තේරෙනවද අහපු එක? මේ θ කෝණයට තියෙන අඩුම අගය. θ අඩුම වෙන්නේ නම් මේ බාධිය පහළට આવොත් θ ටික අඩු වෙනවා. θ බිඳුව වෙනවානේ. මේ බාධිය ගොඩාක් පහළට ගියොත් මේ කෝණෙ අඩු වෙනවානේ, බිඳුව වෙනවා. එහෙනම් θ ගේ අඩුම අගය ළමයි බිඳුව. ඉතින් අපි θ සමානයි බිඳුව විට t මොකද වෙන්නේ කියලා බලමු. t සමාන වෙන මොකද? w බෙදීම දෙවාරයක් cos බිඳුව. cos බිඳුව කියන්නේ කීයද? 1යි. එහෙනම් t සමාන වෙනවම ළමයි w බෙදීම 2ට. කියන්නේ θ බිඳුවේදී, කියන්නේ θ බිඳුවේදී ආතතිය කීයද? w බෙදීම 2ක් එනවා. එහෙනම් මෙන්න මේ ලක්ෂ්‍ය හරහා ප්‍රස්ථාරය යන්නේ. හරි. ඊට පස්සේ මේ θ ට ගන්න පුළුවන් වැඩිම අගය කීයද ළමයි? θ වැඩි වෙන්නේ මේක හොඳටම දෙපැත්තෙන් යද්දාම මේ තන්තුව මෙන්න මෙහෙම එනවා. එතකොට දැන් θ කෝණය කීයද? අංශක 90යි, අංශක 90යි. දැන් θ ට තියෙන්න පුළුවන් උපරිම අගය එන්නේ මේක මෙන්න මේ ලක්ෂ්‍ය උඩට ආවා. මේ තන්තුව කෙලින්ම ඇදුණා. මෙතනින් පහළ දිලා මෙතන බාහිර තියෙනවා. ඔන්න ඔය වගේ අවස්ථාවක තමයි θ ගේ කෝණය උපරිම වෙන්නේ. ඒ මොකද θ කියන්නේ 90. එතකොට θ ට ගන්න පුළුවන් උපරිම අගය ළමයි අංශක වලින් නම් 90. එතකොට එහෙනම් දැන් අපි බලමු θ සමානයි 90 විට t කීයද? එතකොට w බෙදීම 2යි cos 90 නේ. cos 90 කීයද? බිඳුවයි. එතකොට දෙවරක් බිඳුව. එතකොට w බෙදීම බිඳුවයි. ඕනම එකක් බිඳුවෙන් බෙදුනම ළමයි ඔයාලා ඉගෙන ගන්න තියනවා නේද? අනන්තය කියලා. ඕනම එකක් බිඳුවෙන් බෙදුනම අනන්තය. එහෙනම් දැන් ආතතිය කීයක් වෙන්න ඕනද? අනන්තයක් වෙන්න ඕන. ආතතිය කියන්නේ 90 දී අනන්තයට යනවා. අනන්තය කියන්නේ මේ උඩම අගය. ටික ටික අනන්තයට යනවා කියන්නේ ඔන්න ඔය වගේ ප්‍රස්ථාරයක් අපිට ලැබෙන්න ඕන. අනන්තයට යනවා කියන එකේ තේරුම ඒක. උඩට සමාන්තරව යනවා මේ අණුවට. ඒක ඔන්න ඔය ප්‍රස්ථාරය තෝරගන්න ඕන. ඒතර දීලා තියෙන ප්‍රස්ථාර වලින් වඩාත් සුදුසුම එක 5. පළවෙනි උත්තරෙත් නිකන් හරි වගේ නිකන් උත්තර දෙකක් තියෙනවා වගේනේ. 1 හෝ 5. වඩාත් සුදුසු උත්තරේ 5 කියලා ගන්න. මොකද මේ එක ටිකක් නිකන් මේකට වඩා පහළින් බිඳුවට ආසන්න වගේ යන්නේ. එම් බෑ බිඳුව නෙමෙයි නියතගයක් තියෙනවා. ඒතර වඩාත් සුදුසු උත්තරේ 5 ගන්න ළමයි. ඒක තමයි උත්තරේ. හරි මේ ටික ඔයාලා එහෙනම් පොතට එකතු කරගන්න. හොඳයි ළමයි. ඊළඟට අපි හදන්නේ 30 වෙනි ගාන. ඒතර බලා ගන්න 30ක්. මොකද කියන්නේ රූපයක් එහෙම දකුණු පැත්තේ දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා ස්කන්ධයේ එම්වන වස්තුවක් තන්තුවක් මගින් එල්ලා රූප සටහනේ පෙන්වා ඇති අයුරු තිරස් F බලයක් මගින් සමතුලිතව තබා ඇත. F විශාලත්වය වනුයේ කියලා කියනවා. එතකොට පේනවනේ ලියන්නේ. හරි. එතන රූපයන් තිබුණා. ඔන්න විත්තිය තියෙනවා. විත්තිය. ඊට පස්සේ විත්තියේ මෙහෙම නූලක් ගැට ගහලා නූල් යක ඒ අපේ වස්තුව ගැට ගහලා මෙයාගේ බර පහළට තියෙනවා.
මේ පැත්තට F කියලා බලයක් යොදලා ඔක සමතුලිතව රඳවලා තියෙනවා. ඒතර පහළට තියෙන mg නේ. ඒතර මෙතන තියෙන ආතතිය T. ඊට පස්සේ මෙතන ඔන්න ඔය ටිකනේ බලන්න එක. ඒතර මෙතනත් ඔන්න ආතතියක් තියෙනවා. ගණන් හදන්න ඕනේ. මෙන්න මේ කෝණේ දීලා තියෙනවා ළමයි θ කියලා. දැන් අපි මේ F බලය තමයි අහන්නේ. T. ඒකට අර θ කෝණය අපිට හොයන්න පුළුවන්. එන්න මේ කෝණය තමයි θ. මේ කෝණය. ඔබ θ. එතකොට මට දැන් ඔය වගේ ගණන් නම් එදා පන්ති හැදුවා. ඒක එච්චරම අමාරු වෙන්න බෑ ගන්න. මෙයාගේ ඉහළට බල පහළට සමාන කරමු. එතකොට ඉහළට තියෙනවා මේ ආතතිය සිරස් විභේදනය. එතකොට T කෝණය පැත්තටනේ cos θ. එහෙනම් ඉහළට තියෙනවා T cos θ. පහළට තියෙනවා ළමයි mg. අන්න එකක් හරි. ඊළඟට වමට බල දකුණට බල වලට සමාන කරනවා. මේ වම් පැත්තට තියෙනවා ළමයි මේ T ගේ විභේදනයක් තියෙනවා. මේ T θ කෝණයෙන් විභේදනය නම් sin θ නේ. එතකොට මෙහෙට තියෙනවා T sin θ එකක් තියෙනවා. එතකොට වම් පැත්තට තියෙනවා ළමයි T sin θ. ඒක දකුණු පැත්තට තියෙන F නේ. එහෙනම් සමාන වෙන්නේ F ට. දැන් ඉතින් ආයෙ පොඩි ළමයින්ට වගේ T cos θ sin θ ඇඳලා පෙන්නන්නේ නැහැ. දැන් මෙහෙට තියෙනවා T cos θ මෙහෙට තියෙනවා T sin θ. එතකොට මේ වම් පැත්තට තියෙන T sin θ එක තමයි මේ තියෙන්නේ. ඉහළට තියෙන T cos θ එක තමයි මේ තියෙන්නේ. හරි. දැන් මම ආයෙ මකනවා ලිපුවා තියන්නේ. හරි. දැන් F නේ හොයන්න ඕන බෙදන්න ලේසි වැඩේ. දෙක බෙදන්න එකේ. එතන වම් පැත්ත බෙදුවොත් T sin θ බෙදනවා T cos θ ගෙන්. දකුණු පැත්ත ගත්තොත් F බෙදනවා mg ගෙන්. T ට T කැපෙනවා. sin θ බෙදීම cos θ ගෙන් tan θ. මාන F බෙදීම mg. F සමාන වෙනවා mg tan θ ට. හරි ළමයි. එතකොට ඔන්න ඔක ඔය විදිහට තමයි මේ උත්තරේ ගන්න. එච්චරම ගන්න නෙවෙයි. ලියා ගන්න තමයි නා. හොඳයි ළමයි. ඊළඟට අංක 32. පොඩි ගණනක් කියවගමු. රූපේ පෙන්වා ඇති අයුරු තදින් බැඳ ඇති ලණුවක W භාරයක් එල්ලා ඇත. ලණුවේ ආතතිය. තදින් කියන වචනේ ගොඩාක් වැදගත් උකේ. ඉරක් ගහගන්නේ තදින් බැඳ ඇති. නැත්නම් ඔය ගාන හදන්න බෑ. මොකද තදින් කියලා තියෙනවා. හරි දැන් බලමු ඒ රූපේ මම අඳින්නම් බෝඩ් එකේ. නෝමල් තන්දුවක් තියෙනවා. සමමිතිකයි හා. හරි. දැන් මේ පැත්තේ දෙපැත්තේ තන්තු ඊට පස්සේ මැද W කියලා බලයක් දීලා දෙනවා මට. එතකොට මෙන්න මේ කෝණ අපි මොකක්ද දීලා නැහැ. අපි θ කියලා ගමු. එතකොට මේකේ ආතතිය තමයි අපෙන් අහන්නේ T තමයි අහන්නේ. එතකොට ගානේ කියනවා ළමයි තදින් බැඳලා තියෙනවා. ඇදලා බැඳලා තියෙනවා තදින්. ඒක හොඳට ඇදලා බැඳලා තියෙනවා. ඒකට මම එන්නම් ඊට කලින් මම මෙයාගේ ඉහළට බල පහළ සමාන කරලා පොඩි සමීකරණයක් කරන් ඉන්න. එතකොට ඊළඟ දේ T cos θ. T cos θ T cos θ දෙපැත්තෙන් දෙකක් එනවනේ. මේ පැත්තෙන් උත් වෙනවා T cos θ එකක්. මෙයාගෙන් උත් වෙනවා T cos θ එකක්. එහෙනම් දෙවාරයක් T cos θ තමයි ඉහළට තියෙන්නේ. පහළට තියෙන W. D යුක්ත කරන්න. එතන W බෙදීම 2 cos θ. දැන්
දැන් තමයි අර වචනෙට එන්න ඕන. තදින් බැඳලා තියෙනවා. මොකක් හරි තන්තුවක් ළමයි තදින් ඇදලා බැඳලා තිබ්බොත් හොඳට ඇදලා බිත්තියට කරලා බැඳලා තිබ්බොත් බිත්ති දෙකට මෙතනින් අපි බරක් එල්ලුවා කියලා මේක ගොඩාක් පහළ එනවද? ඕන චූට්ටක් පාත් වෙන්නේ. ඒ තදින් ඇදලා බැඳලා තියෙනවා. එතන මේ පොඩ්ඩයි පාත් වෙන්නේ. තේරෙනවද? කොච්චර බරක් එල්ලුවත් මේක පාත් වෙන්නේ පොඩ්ඩයි. ඒ තදින් ඇදලා බැඳලා තිබ්බම එහෙම තමයි. ඒ කියන්නේ ළමයි තදින් ඇදලා බැඳලා තියෙන එකක මේ කෝණේ ආසන්න වශයෙන් කීයද? අංශක 90යි. ඔන්න අංශක 90 වලට පොඩ්ඩක් අඩු වෙයි. 89ක් 88ක් වගේ වෙයි. එහෙනම් ඒක තමයි අපිට ගන්න තියෙන්නේ. තදින් ඇදලා බැඳලා තියෙනවා කියන එකෙන් කියවෙන්නේ ළමයි නොකිය කියන්නේ මෙන්න මේ කෝණය ආසන්න වශයෙන් අංශක 90ට සමානයි කියන්නේ. එහෙනම් මම ලියන්නම් අන්තුව තදින් බැඳ ඇති බැවින් බැඳ ඇති නිසා තීටා ආසන්න වශයෙන් අංශක 90ක් වේ. ඔය තදින් බැඳලා තියෙනවා කියන එකෙන් ඕක තමයි ගන්න. ඒතකොට තීටා 90යි කියලාම ගමු ඉතින්. තේරෙනවද? දැන් මම මේක වහන්නම්. තීටා 90යි නම් t සමානයි w උපදීම දෙවාරයක් cos තීටා කියන්නේ 90. cos 90 කියන ළමයි cos 90 බිඳුවයි. එතකොට w උපදීම cos 90 බිඳුවයි දෙවාරයක් බිඳුව බිඳුවයි. කියන ආතතිය කීයද? අනන්තයයි. අනන්තේ නැතත් w ට වඩා ගොඩාක් වැඩි අගයකට යනවා. ඒකට අනන්තය කියන්නේ ගොඩාක් විශාල අගයක් යන්නේ. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ w ට වඩා ඉතා වැඩි. අනන්තය කියන්නේ w ට වඩා ඉතා වැඩි. ඒකට පස්වෙනි උත්තරේ තමයි අපිට ගන්න වෙන්නේ. තේරුණා නේද? අන්න ඔහොම තමයි ළමයි ගාන හදන්නේ. ලියගන්න. හොඳයි ළමයි මේ 34 වෙනි ගානත් ළමයි අහලා තියෙනවා. හැබැයි මම ඒක හදන්න යන්නේ නැහැ. මොකද මේ ඒක අර 32 වෙනි ගාන වගේම තමයි. චුට්ටක් බලන්න 34 වෙනි ගාන. ඒත් ඒක ඔයගොල්ලෝ තනියෙන් හදලා උත්තරේ ගන්න. 34ත් කියන්නේ මේ තදින් ඇද ඇති දුරකථන කම්බියක. ටෙලිෆෝන් වයර් එකක් තියෙනවා තදින් ඇදලා. අර කලින් ගානේ තදින් බැඳ ඇති කියන එක වගේ තමයි දැන් තදින් ඇද ඇති. ඉතින් අර කලින් එකේ W කියලා බරක් පහළට තියෙනවා. මෙතන ඒ W බර වෙනුවට කුරුල්ලෙක් මැද ඉන්නවා. එතකොට ඒ ගානම තමයි. අරගේ W ට වඩා ඉතා වැඩි කියලා ආවා. එතකොට මේකේ එහෙනම් ඔය උත්තරේ මෙනවා mg ට වඩා වැඩි කියන උත්තරේ එනවා. ඉතින් අර ගාන වගේම තමයි. ඒකින්ද මම ආයේ මේ ගාන හදන්න යන්නේ නැහැ. වෙලාව නිකම් යන එක නෙවෙන්නේ. ඔයාලා ඒ ගාන හදන්න. අර කලින් ගානේ W වෙනුවට මේ ගානේ mg කියලා දීලා තියෙනවා. එතකොට අරකේ w ට වඩා ඉතා වැඩි කියලා උත්තරය ආවා. මේකේ mg ට වඩා ඉතා වැඩි කියලා උත්තරය එනවා. ඉතින් ඔයගොල්ලෝ හදන්න නැතුව ඉන්න එපා. හදලා ඒක ලියා ගන්න. මම ඉතින් ඒක හදන්නේ නැහැ. ඒ ගාන එකම වගේනේ. හරි ළමයි අපි එහෙනම් ඊළඟ ගානට යමු. හොඳයි. දැන් 42 වෙනි ගාන බලමු. ඒක ළමයි මම පොඩ්ඩක් රූපෙත් මෙතන ඇඳගත්තා. විශාලත්වයේ සමාන ඒකතල බල පහක් රූපේ පෙන්වා ඇති පරිදි ඕලක්ෂයට සාපේක්ෂව වෙනත් ස්ථානවල පිහිටා ඇති අංශු 1 සිට 5 අංශු වලට 1 2 3 4 5 කියලා අංක දීලා තියෙනවා. වෙන වෙනම ක්‍රියා කරයි. ඕලක්ෂය වටා බලයේ ව්‍යාවර්තයේ උපරිම වන අංශුව. ඒතර මේක තමයි දැන් පොතේ තියෙන රූපේ ඒ විදිහට මට බෝඩ් එකේ අඳින්න බැරි හින්දා පොඩ්ඩක් වෙනස් ඇති. ඒ වුණාට මම මේක හදන විදිය කියලා දෙන්නම්. ඒකට ඔයාලා ඒ අවශ්‍ය නිර්මාණය ඔයාලගේ පොතේ තියෙන රූපේ කරලා උත්තරේ ගන්න. එතකොට ඔයාලා මේක අඳින්න යන්න එපා. එතකොට තමයි දැන් අහන්නේ උපරිම ව්‍යාවර්තයක් තියෙන අංශුව මොකක්ද? ඕවට. ඔය කියන්නේ මැද තියෙන ලක්ෂ්‍ය වට. එතකොට තමයි ව්‍යාවර්තය කියන්නේ බලගූර්ණය. එතකොට බලගූර්ණය කියන්නේ උපරිම බලගූර්ණයක් තියෙන අංශුව. එතකොට බලගූර්ණයෙන් තියෙන සමීකරණය මොකක්ද? G සමානයි බලය වාරයක් ලම්බක දුරනේ. දැන් තමයි මේ ඔක්කොගේම බල සමානයි. එහෙනම් බලය සමාන නම් බලයෙන් හිතන්න දෙයක් නැහැ. එතකොට අපිට ඕන නම් මෙහෙම ලියන්න පුළුවන්. G සමානුපාතිකයි D ට නේ. F D නේ දුන්නේ ඔව් D අපිට.
තව D උපරිම වෙන එක. ඒ කියන්නේ ලම්බක දුර වැඩිම එකේ ගූර්ණය උපරිම වෙනවා. ඒ කියන්නේ ව්‍යාවර්තය උපරිමයි. එහෙනම් ඔයා හොයන්න මේ අංශු පහෙන් මොන අංශුවටද වැඩිම ලම්බක දුරක් තියෙන්නේ? මොන අංශුවේ බලයටද වැඩිම ලම්බක දුරක් තියෙන්නේ? ලම්බක දුර දැන් පළවෙනි අංශුවේ බලයට නම් ඔයාලට පුළුවන් මෙතන නම් ලම්බකයක් ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔන්න ඒ දුර මැන ගන්න. මෙන්න මේ දුර මැන ගන්න. ඊට දෙවෙනි අංශුවට ලම්බක දුරක් ගහන්න නම් අපිට සිද්ධ වෙනවා මේ බලය පස්සට දික් කරගන්න. ඒ බලයේ ක්‍රියාරේඛාව පස්සට දික් කරලා ලම්බකේ ගන්න. ඔන්න ඔක. මේක තමයි ලම්බක දුර. ඒ දුරක්මයි. ඔන්න ඔය විදිහට බල පහටම ලම්බක දුර වල ටික මැන ගන්නවා. දැන් මෙයා ගත්තොත් එහෙම. දැන් ඔය පොතේ තියෙන එකම එහෙම ඊද දන්නේ නැහැ. ඉතින් තේරුණාද? මම හින්දා පුරුදු පොඩ්ඩක් වෙනස් නේ. ඒකට මට ඒ උත්තර මේ දන්නේ. එතන මේ බලය නම් මේ ලක්ෂ්‍ය හරහාම යනවා. ඒකට ලම්බක දුරක් නැහැ තුන්වෙනි බලයට. මේක ක්‍රියාරේඛාව දික් කරොත් මෙන්න මේ වගේ දුරක් තමයි ලම්බක දුර කියලා ගන්න. මේ දුරනේ. මෙයා ගත්තොත් මේ බලය ගත්තොත් අපි ගත්තොත් මෙන්න ඔන්න ඔය දුර වගේ ලම්බක දුර කියලා ගන්න. ඔන්න ඔහොම. දැන් ඔය ලම්බක දුර වල ටික ඇඳගෙන ඒ ටික මනින්න. පැනලා වැඩිම ලම්බක දුරක් තියෙන එක්කෙනාගේ තමයි වැඩිම ගූර්ණයක්. තේන ලම්බක දුර මැන ගන්න අමාරු වෙනම් මේ බලයේ ක්‍රියාරේඛාව දික් කරන්න පස්සට හරි ඉස්සරහට. දික් කරලා ඒකට ලම්බකයක් ගෙවුණා කියත් හරි. දැන් මේකට මේ ඇඳලා තියෙන එකට ලම්බකයක් ගහන්න බෑනේ. ඒ මේක ඕන 90 නෙවෙයි. ඉතින් 90ක් හැදෙන්න නම් අපිට සිද්ධ වෙනවා මේ ක්‍රියාරේඛාව පස්සට දික් කරන්න. දික් කරලා ලම්බකේ ගන්න. අන්න ඔය විදිහට හැම එකේම ලම්බක ටික ඇඳගෙන ලම්බක දුර වල ටික ඇඳගෙන ඕන රූලෙන් මනින්න වැඩිම ලම්බක දුරක් තියෙන එක්කෙනාට උත්තරේ ගන්න පුළුවන්. අර පිටිපස්සේ තියෙන උත්තරේ එන්නේ නැති වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ. සමහරට එන්නේ නැති වෙයි. කොහොම හරි වැඩිම දුර තියෙන එක්කෙනා තමයි වැඩිම ගූර්ණයක් තියෙන එක්කෙනා. ඒක තමයි උත්තරේ. තේරුණානේ කරන විදිය. හොඳයි ළමයි. ඒතර මේක ආයේ ඔයාලා නෝට් පොතේ අඳ ගන්න එපා. ඔයාලගේ ටියුට් එකේ තියෙන රූපෙම මේ අදාළ නිර්මාණ ටික ලම්බක දුර වල ටික ගහලා උත්තරේ ගන්න. වැඩිම දුර තියෙන එක්කෙනා තෝරගන්න. හොඳයි ළමයි. අපි දැන් 44 වෙනි ගාන සාකච්ඡා කරන්නේ. මේ ගානේ මම රූපෙත් පොඩ්ඩක් ඇඳගෙන බලවලින් කිසියම් ප්‍රමාණයක් ලකුණු කරගත්තා. අපි පොඩ්ඩක් ගාන කියව ගමු. සර්ව සම ලනු දෙකකින් තිරස් ලෙස එල්ලන ලද ලී පරාලයක් මත සිටගෙන සිටින කිලෝ 60ක ස්කන්ධයකින් යුත් මිනිසෙක් බිත්තියක තීන්තාලේප කරයි. එයාලා මිනිහා මේක උඩ හිටගෙන ඇවිද තීන්ත ගන්නවා බිත්තිය. ඊට පස්සේ පරාලයේ ස්කන්ධය කිලෝ 20. මම මේක නිව්ටන් 200 කියලා ලකුණු කරගත්තා. හරි මැදින් පහළට. මිනිසාට ආරක්ෂාකාරී ලෙස A සහ B අතර ගමන් කිරීමට හැකි වන ලෙස එක් ලණුව මගින් දරාගත යුතු අවම ආතති බලය. ඒ කියන්නේ ලණුවකට තියෙන අවම ආතති බලය නෙවෙයි අහන්නේ. මිනිහට බය නැතුව මේක ඇවිදින්න නම් අඩුම ගානේ තන්තුවකට කොච්චර ආතතියක් දරා ගන්න පුළුවන් වෙන්න ඕනද? ඒ කියන්නේ අපිට තේරෙනවා ළමයි මේ මිනිහා මෙන්න මේ කෙලවරටම ආව කියලා හිතන්න මෙතනට ආව කියලා. එතකොට මිනිහාගේ බරත් මෙතනින් පහට ක්‍රියා කරනවා නේ. මෙයාගේ බර මෙතනින් පහට දැන් කිලෝ 60 කියන්නේ නිව්ටන් 600 නේ. ඒක නිව්ටන් 600ක බලය මෙතනින් පහට ක්‍රියා කරනවා. ඒතර මිනිහා මෙතන ඉඳි තමයි මේ තන්ත්‍රය ආතතිය උපරිම වෙන්නේ. බැරි වෙලාවත් මිනිහා මේ කෙලවරට ආවම මෙන්න මේ තන්ත්‍රය ආතතිය උපරිම වෙනවා. එතකොට අපි මිනිහා මෙතන ඉන්නවා කියලා හිතාගෙන මම මේ T2 හොයමුකෝ අපි. මං ඊට පස්සේ අවුලක් එනවනේ පොඩ්ඩක් අවම එකක් අහද්දී ඇයි මේ උපරිම එකක් හොයන්නේ කියලා. ඒක හොයන්නේ අවුල මං කියලා දෙන්නම්. දැන් අවම එක අහන්නේ හැබැයි මං හොයන්නේ උපරිම එක. ඒ අවම එක ඇත්තටම අහන්නේ උපරිම එක තමයි. මං ඒ පටලැවිල්ල පැහැදිලි කරලා දෙන්නම්. දැන්ට මේ T2 හොයමු. ඒ T2 කොහොමද හොයන්නේ ළමයි? මෙන්න මේ ඉලක්ෂය වටා ගූර්ණ සමාන කරන්න. වාමාවර්ත ගූර්ණ ඉලක්ෂය වටා දක්ෂිනාවර්ත ගූර්ණ වලට සමාන කරමු. ඒ වටා වාමාවර්ත ගුණේ T2 වාරයක් මෙතන ඉඳන් මෙතනට තියෙන දිග. එන්නේ මුළු දිග එන්නේ T2 වාරයක් එන්නේ. දක්ෂිනාවර්ත ගුණ ගත්තොත් 200 වාරයක් මෙතන ඉඳන් මෙතනට L බෙදීම 2යි. 200 වාරයක් L බෙදීම 2යි.
ධන මෙතන 600 වාරයක් L නේ. 600 වාරයක් L. එතකොට මේ L ටික කැපිලා යනවා. L කැපෙනවා 2 1යි 2 80යි. එතකොට නිව්ටන් 700 කියලා එනවා. කියලාම T2 තන්තුවේ ආතතිය නිව්ටන් 700 කියලා. එතකොට ඔන්න බලන්න දැන් මේක ආවන 700ක්. ඒ කියන්නේ ළමයි මේ මිනිස්සයා මෙතනට එද්දී මේ මිනිහා මෙතන ඉද්දී මෙතනට එන්න නම් එනකොට T2 තන්තුවේ ආතතිය නිව්ටන් 700ක් වෙනවා. එහෙනම් මේ දාන තන්තුවට මෙතනට මේ යොදන තන්තුවට නිව්ටන් 700ක බලයක් දරා ගන්න පුළුවන් වෙන්න තන්තුවක් නේද මෙතනට අපි හයි කරන්න ඕන. තේරෙනවද කියන්නේ? මේ නිහා මෙතනට ඉද්දී එතන තන්තුවේ ආතතිය නිව්ටන් 700ක් වෙනවා. එහෙනම් මෙතනට දාන්න ඕන තන්තුව අපි තෝරගන්න ඕන අඩුම ගානේ නිව්ටන් 700ක්වත් දරා ගන්න පුළුවන් තන්තුවක්. අන්න ඒක තමයි අවම බලය කියන්නේ. මෙතන තියෙන තන්තුවට අඩුම ගානේ නිව්ටන් 700ක බලයක්වත් දරා ගන්න පුළුවන් වෙන්න ඕන. නැත්තම් මේ මිනිහා මෙතනට ගිය ගමන් නිව්ටන් 700ක බලයක් කරගෙන කඩාගෙන වැටෙනවා. මෙතන තන්තුව කැඩෙන්න නැති වෙන්න නම් කඩාගෙන වැටෙන්නේ නැති වෙන්න නම් මිනිහා මෙතනට ආවට පස්සේ මෙතන තියෙන තන්තුවට අඩුම ගානේ නිව්ටන් 700ක්වත් දරා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. අන්න ඒක තමයි දරාගත හැකි දරාගත යුතු අවම බලය කියලා කියන්නේ. අඩුම ගානේ නිව්ටන් 700ක්වත් දරා ගන්න පුළුවන් තන්තුවක් තමයි මෙතනට දාන්න ඕන. තේරුණාද? ඉතින් ඒකෙන්ද මෙතන ආතතිය හොයන්න. ඒක තමයි තන්තුවක් දරාගත යුතු අවම ආතති බලය. තන්තුවකට පවතින්න පුළුවන් අවම ආතති බලය වගේ එකක් ලැබුණොත් නම් T1 හෙව්වොත් හරි මිනිහා අතර ඉන්නවා කියලා ඉඳලා T1 ගන්න. හැබැයි මේ කියන්නේ තන්තුවක් කියන්නේ මිනිහට බය නැතුව ආරක්ෂාකාරීව මේක පුරා ඇවිදින්න නම් තන්තුවකට පැවතිය යුතු අවම ආතති බලය. එහෙනම් නිව්ටන් 700ක් එනවා මෙතනට. කියන්නේ තන්තුව අඩුම ගානේ නිව්ටන් 700ක්වත් දරා ගන්න පුළුවන් තන්තුවක් විය යුතුයි. කිඳ උත්තරේ ළමයි 700 තමයි. මට හිතෙනවා තේරෙන්නද කියලා. පොඩ්ඩක් පැටලෙන ගානක් අවුලක් තියනවා නම් මට කෝල් කරලා හරි අහන්න මම කියලා දෙනවා ඒක. හොඳේ. මේ පැහැදිලි කරලා දෙන්න පුළුවන් තව පොඩ්ඩක්. මට හිතෙනවා මේ තේරෙන්න ඇති කියලා. හරි රූපය ඇදලා මේ ටික ලියා ගන්නකො. හොඳයි ළමයි 45යි 46 මම හදන්න කියලා කිව්වේ නෑ. මම පොඩ වීඩියෝ එකක් පරණ එක චෙක් කරලා බැලුවා. මම කියලා නෑ. සමහර අය මේ ඒ ගණන් දෙකත් හදන හැටි මගෙන් අහලා ඉවරලා තියෙනවා. ඒක හදන්න එපා. එහෙම හදන්න කියලා මම කියලා නැහැ. මම කියලා තියෙනවා 47 වෙනි ගාන නම් හදන්න කියලා. ඉතින් මේ 47 වෙනි ගාන දැන් හදන්න යන්නේ නම් හැබැයි පොඩි printing mistake එකක් ඒකේ තියෙනවා. ඒක හින්දාද දන්නේ නැහැ ඔයගොල්ලන්ට හදන්න බැරි වුණේ. ඒකේ ළමයි අර කප්පිය ගාව කෝණ දෙකක් ලකුණු කරලා තියෙනවනේ. දැන් ඔයාලට දීපු රූපේ ළමයි ඒක අංශක 80 කියලා තියෙන්නේ. 80 දෙකක් තියෙන්නේ. ඒ දෙක අංශක 30 වෙන්න ඕන. මට හිතෙන්නේ ඒකින්ද තමයි ඔයගොල්ලන්ට හදාගන්න බැරි වුනේ. ඒ අංශක 80 රූපයේ තියෙන 80යි කියන දෙක කපලා ඒක ඩිපෙන්ඩ්ස් කරලා එතන අංශක 30යි කියලා හදාගන්න ඕන. 30 තමයි එන්නේ. දැන් මම කෝකරත් හදලා පෙන්නන්න සමහරට අහුවේ ඔක ඒ වැරද්දින් හදාගන්න බැරි වෙන්න ඇති. කෝකරත් අපි ඒක කතා කරලා ඉස්සරහට යමු. කියවගමු. රූපයේ දක්වා ඇති කප්පි සැකසුම මගින් කැපිටල් D ප්‍රකර්ෂණ උපකරණයකට සම්බන්ධ කර ඇති රෝගියෙකුගේ පාද මත බලයක් ඇති කරයි. කප්පි ඝර්ෂණයෙන් තොර වන අතර පද්ධතිය සමතුලිතතාවයේ පවතී. D මගින් පාදයේ මත ක්‍රියා කරන තිරස් බලය නිව්ටන් 80 නම් එල්ලා ඇති M ස්කන්ධයේ අගය cos 30 දීලා තියෙනවා. ඉතින් ওই 30 දීලා තියෙන අතන 80 නෙවෙයි 30ක් එන්න ඕනේ. ඒකයි දීලා තියෙන්නේ. හරි. දැන් මම මේ රූපය පොඩ්ඩක් අඳින්නම්. ඒකට මෙතන කප්පි පද්ධතියක් තියෙනවා. කප්පි පද්ධතිය කප්පි තියෙනවා තුනක්.
ඊට පස්සේ එතන කොම් බිත්ති වලට මේක අපි සම්බන්ධ කරලා තියෙනවා. එතනින් යන තාක්ෂණය උඩට අරන් ඒකත් බිත්තියට සම්බන්ධ කරලා තියෙනවා. මේක අපියත් බිත්තියට සම්බන්ධ කරලා තියෙනවා. ඒකත් උන් පාට දාලා බරක් එල්ලලා තියෙනවා. ඒ වර සිම්පල් M කියලා රූපෙත් දීලා තියෙනවා නේ. කියන්නේ මෙතනින් පාට mg බරක් ක්‍රියා කරනවා ඇතිනේ. කරන්න ඕන. ඊට මේක සම්බන්ධ කරලා තියෙනවා අර මෙතන තියෙන කකුලට නේ. මේ කෝණය තමයි ළමයි අර 80 නෙවෙයි මේ කෝණය 30 වෙන්න ඕන. මගේ අදින් මෙච්ච වැරද්දක් මට ඒක ටියුට් එකේ වැරද්ද හදන්න අමතක වුණා. මම එදා කිව්වද කියලා මතක නැහැ. මම හිතන්නේ කිව්වේ නැහැ. ඒ කෝණය 30. මේ කෝණය අංශක 30. ඊට මෙතන අර මිනිහන් කකුල තියෙනවා. මේ කකුලේ කෑල්ලක් අදින්න ඔක්කොම අදින්නේ නැහැ. අන්නවම දින්නේ නේ. ඊට පස්සේ තෝට යවලා කරලා දෙන්නේ මේ කකුලට මොකක් හරි මේ පටියක් දාලා එහෙම සම්බන්ධ කරලා දෙනවා. ඊට මේ කකුල එකකින් කරන්නේ මේ බර මගේ මේ කකුල අර පැත්තට ඇදලා තියාගන්න. කකුලට ආතතියක් දීලා තියෙන්නේ. එතකොට තමයි තව ගාණි කියනවා මෙන්න මෙතන මේ දණ්ඩ මත බලය කකුල මත යොදන බලය නිව්ටන් 80 කියලා. ඒ කියන්නේ මේකේ ආතතිය නිව්ටන් 80. මේකත් 80 මේකත් 80. මේක හදන්න අපි මේ තන්තුවේ ආතති ගත්තොත් මේ එකම තන්තුව වෙනවා මේ කපි වටේ යන්නේ. එහෙනම් ওই තන්තුවේ හැමතැනකම ආතති සමානයි. T T T T T T මේවා අඳින්න අවශ්‍ය නැහැ ඉතින් මම අඳිනවා ඉතින් T ඊට පස්සේ මේ සිම්පල් m ගේ ඉහළට බල පහට සමාන කරන්නම් මම සිම්පල් m ගේ ඉහළට බල පහට සමාන එයා සමතුලිතයි නේද ඉහළට තියෙනවා T පහළට තියෙනවා mg ඔන්න ආතතිය හොයාගත්තා mg කියලා ඊට පස්සේ මෙන්න මේ කප්පිය මම කප්පියට ඕන අංකය අකුරක් දාගන්න A කියලා මෙන්න මේ A කප්පියේ වමට බල දකුණට බල වලට සමාන කරනවා. දැන් මේ කප්පිය මත වම් පැත්තට තියනවා නම් මේ නිව්ටන් 80ක් තියෙනවා නේ ආතතිය. මේ කප්පිය මත දකුණට තියෙන්නේ T cos 30 යටිනුත් තියෙනවා T cos 30. මෙයාගේ තිරස් විභේදනයයි මෙයාගේ තිරස් විභේදනය. කියන්නේ T cos 30 වගේ යද්ද? දෙකක් තියෙනවා. T cos 30යි T cos 30. तर 80 සමානයි 2යි T වාරයක්. දැන් T දන්නවනේ. T දාන්න කියලා T කියන්නේ mg නේ. එහෙනම් T වෙනකොට මම ලියනවා mg cos 30 කියන එක අපි දන්නවා ඔය ගානෙත් දීලා තියෙනවා. මූල 3ට 2යි 2ට 2 කැපුණම g කියන්නේ ළමයි 10යි නේ. ඒතර 80 සමානයි m වාරයක් g 10යි මූල 3 මේ බිඳුවට බිඳුවක් කැපුණම m වෙනවා 8 බෙදීම මූල 3යි කිලෝග්‍රෑම් ඔන්න ඔක තමයි උත්තරේ. තේරුණාද? මෙතන 80 තිබ්බ එක වැරද්දක්. ඒක 30 එන්න ඕන. එතකොට මේ විදිහට තමයි හදන්නේ. නැත්නම් හදන්න බෑ ඒක. හරි. ඕකේ නම් ඔයාලගේ නෝට් එකට එකතු කරගන්න. හොඳයි ළමයි. එහෙනම් අපි අද ගිය සතියේ දීපු ගෙදර වැඩ. ගිය සතියේ ඉස්සල සතියේ නේද? ගිය සතියේ තිබ්බ නෑනේ. ඒ ගෙදර වැඩ වල ඔයාලට අමාරු ගණන් ටික තමයි අපි කතා කරේ. එතකොට දැන් තව පොඩි වෙලාවක් අපි පන්ති කරනවා. පොඩි සිද්ධාන්තයකුත් අපි අද කරමු. එතකොට ළමයි 18 වෙනි පිටුවේ ගිය සතියේ නවත්තපු තැනින් මාතෘකාව ලියා ගන්න. තේරෙනා නේද? දැන් මේ මගේ තියෙන පුරවපු නැති ටියුට් එකක්. මෙන්න මේ කොටස් දෙක කරා. මෙන්න මෙතන මාතෘකාව ලියා ගන්න. 18 වෙනි පිටුවේ
සමතුලිතතාවයේ ආකාර සමතුලිතතාවයේ ආකාර හරි. එතකොට නම් උත්තරම කියන්නේ ඒ කියන්නේ වස්තුවකට තියෙන්න පුළුවන් සමතුලිතතාවය. දැන් අපි වස්තුවක් සමතුලිතයි කියලා ගත්තට ඒකෙත් ආකාර තියෙනවා. ඒක සමතුලිතතාවෙත් වර්ග කීපයක් තියෙනවා. අන්න ඒ වර්ග ටික තමයි කතා කරන්න යන්නේ. කතා කරද්දි තේරෙන්නේ මොනවා වගේ එකක්ද කියලා. හරි. දැන් එහෙනම් හැමෝම බෝඩ් එක දිහා බලා ගන්න. මම ගන්නම් උදාහරණ වලින් තමයි ඔක කියලා දෙන්නේ. හරිද? මම ගන්නම් මෙන්න මේ වගේ පොළව තියෙනවා මෙන්න මේ වලක හැටියට. ඔන්න ඔය වගේ පෘෂ්ඨයක් තියෙනවා කියලා ගන්නවා. වලක් හරලා වගේ. එතකොට ළමයි මම මේක අස්සට වස්තුවක් දාන්න. හිතන්න වීදුරු බෝලයක් හරි මොකක් හරි දාන්න. ඔන්න බෝලේ. ඒක පතුලේ තියනවානේ. ඔන්න අතන තියෙනවා. ඊට පස්සේ මම මෙයාට පොඩි විස්ථාපනයක් දෙනවා. විස්ථාපනය දෙන එක මෙන්න පොඩ්ඩක් එහෙම ඇඟිල්ලෙන් චුට්ටක් තල්ලු කරනවා. තල්ලු කරාම මෙන්න මෙයා මෙන්න මේ හරියට ගෙනාව කියලා හිතන්නකෝ. මෙයාගේ දැන් අලුත් පිහිටියම් මෙතන. මම කඩේ වලින් අදිනවා. මොකද කරේ පොඩි තල්ලුවක් දුන්නා. ඊළඟ මෙන්න මෙයා මෙතන ඉඳන් මෙතනට ගෙනාවා. ගෙනල්ලා අතෑරිය ගමන් ඇඟිල්ල ගත්ත ගමන් මෙයා ආපහු අර කලින් තිබ්බ තැනටම රෝල් වෙලා එනවා. කලින් තිබ්බ තැනටම එනවා. එතන මෙයා ආපහු අර මුල් අවස්ථාවටමපත් වෙනවා. මුල් පිහිටීමටම එනවා. අන්න ඒ වගේ සුළු විස්ථාපනයක් දීලා නිදහස් කරපු ගමන් නැවත මුල් පිහිටීමටම එනවනම් අන්න ඒවට කියනවා ස්ථායි සමතුලිතතාවයේ පවතින වස්තු කියලා. එතකොට මෙයාව තල්ලු කරලා අතහැරිය ගමන් ආයෙ මුලින් තිබ්බ තැනට වෙනවා. එහෙනම් මෙයා ඉඳලා තියෙන්නේ මොන සමතුලිතතාවයද? ස්ථායි සමතුලිතතාවය. මේ තමයි අවස්ථාවක් කියනවා ස්ථායි සමතුලිතතාවය කියනවා. තාවයද මන් තාවය. ඊට පස්සේ තව අවස්ථාවක් ගන්නම්. මෙන්න මේ වගේ පෘෂ්ඨයක් තියෙනවා. නිකන් පොල් කට්ටක් අනිත් පැත්ත ගහලා වගේ. අන්න මේ පෘෂ්ඨයක් තියෙනවා. දැන් අපි බොහෝම අමාරුවෙන් වීදුරු බෝලයක් මෙන්න මෙතන බැලන්ස් කරගත්තා කියලා. බොහෝම අමාරුවෙන් සමතුලිත කරගත්තා. අමාරුයි උනාට බැරි නෑ. තිබ්බ. දැන් මම මෙයාට චුට්ටි තල්ලුවක් දුන්න ගමන් මෙයා මේට කියලා මෙතනට වටනවනේ ඩොග් ගාලා. මෙයා මෙන්න මෙතනට වෙනවා. මෙතනට ඇවිල්ලා වැටෙනවා. ඒ කියන්නේ මෙයාට සුළු විස්ථාපනයක් දුන්නොත් පොඩි තල්ලුවක් දුන්නොත් එයා ළමයි අලුත්ම පිහිටීමකට යනවා. මෙතන වෙන්නේ කලින් තිබ්බ තැනට ආපහු වෙනවා. මෙතන කලින් තිබ්බ තැනට ආපහු වෙන්නේ අලුත්ම එකට යනවා. අන්න එහෙම වෙනවා නම් ළමයි මෙයා මුලින් ඉඳලා තියෙන්නේ අස්ථායි සමතුලිතතාවය. මෙයා වගේ අයට අපි කියනවා අස්ථායි සමතුලිතතාවයේ පවතින වස්තු කියලා. මම යාගේ යටින් ලියනවා අස්ථායි සමතුලිතතාව කියලා. අලුත්ම පිළිගීමකට යනවා. ඉතින් ඒවා අස්ථායි සමතුලිතතාව. හරි. තව වර්ගයක් තියෙනවා. ඒක බලමු. අපි හිතමු පෘෂ්ඨයක් තියෙනවා මෙන්න මෙහෙම. තිරස් පෘෂ්ඨයක්. ඕකේ අපි ගමු මෙන්න මේ හැගේ වස්තුවක් තියෙනවා කියලා.
මෙතන. දැන් මම පොඩ්ඩක් මෙයා චුට්ටි තල්ලුවක් දාලා මෙන්න මෙයා මෙන්න මේ හරියට වගේ කියනවා. පොඩි තල්ලුවක් දාලා මෙයා මෙන්න මෙතන කියනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙයා මේක දිගේ මම මෙතන කියනවා. මෙයා හරියට මෙයා වගේ ආයෙ මුලින් හිටිය තැනට එන්නෙත් නැහැ. මෙයා වගේ අලුත්ම තැනකට යන්නෙත් නැහැ. අලුතෙන් ගිහිල්ලා හිටිය තැන ඒ විදිහට තිබ්බ තැන එම්ම ඉන්නවනේ. පිහිටිය වෙනස් කරන්නේ නැහැ. මෙයා මෙතන ආපහු සමතුලිත වෙනවා. අන්න එහෙම අලුත් තැනකට යන්නෙත් නැතුව හිටපු තැනට ආපහු එන්නෙත් නැතුව තිබ්බ තැන ඒ විදිහටම ඉන්නවනම් හරියට මෙයා වගේ අන්න ඒ වගේවට අපි කියනවා උදාසීන සමතුලිතතාවයේ පවතින වස්තු කියලා. එහෙනම් මේ වගේවට අපි කියනවා උදාසීන සමතුලිතතාව. තේරුණා නේද? අන්න ඔකට අපි කියනවා උදාසීන සමතුලිතතාව. හොඳයි ළමයි. දැන් ඔයාලා 18 වෙනි පිටුව නෙවෙයි 18 වෙනි පිටුවේ අපි ලියා ගන්න තියෙන ටික අපි පස්සේ ලියා ගමු. 19 වෙනි පිටුවට යන්න. 19 වෙනි පිටුවේ පොඩි අර මේ රවුන්ඩ් කැලි ටික විතරක් ගහලා තියෙනවා නේ. ඔය ඒ කැලි ටික තියෙනවා. ඉතින් ඒ උඩම පේනවා නේද? මෙන්න මෙතන රවුන්ඩ් ටික විතරක් ගහලා තියෙනවා. හරි. ඔය රූප තුන මේ ටික ඇසුරෙන් සම්පූර්ණ කරගෙන මේ යටින් ලියා ගන්න ස්ථායි සමතුලිතතාවය, අස්ථායි සමතුලිතතාවය සහ උදාසීන සමතුලිතතාවය කියලා. හොඳයි. එහෙනම් ඔය ටික සම්පූර්ණ කරගන්නකො. හොඳයි ළමයි. අපි දැන් තව උදාහරණයකට යන්න මේ සමතුලිතතාවයේ ආකාර පිළිබඳව. ඒකට අපි පාවිච්චි කරනවා ඝන කේතුවක්. හිතන්න කේතුවක් තියෙනවා මං ගාව. ඔන්න ඔය වගේ එකක්. කේතුව කියන එක දන්නවනේ. ඔන්න ඔක මේස උඩ ඔහම තියලා මේස උඩ තියලා මම මෙයාගේ මෙන්න මෙතනින් පොඩි තල්ලුවක් දානවා. චුට්ටක් තල්ලුවක් දාලා මෙයාව ඇල කරනවා. තල්ලු කරාට පස්සේ තමයි මෙයාගේ පිහිටීම මෙන්න මෙහෙම එනවා. ඒක අපිට තියෙන ඕගොල්ලන්ට ඕනෙක ඉන්න තියෙන එක. එතකොට එයා මම මේක තල්ලු කරා. තල්ලු කරලා ඇඟිල්ල ගත්ත ගමන් මෙතන ඇඟිල්ල ගත්ත ඇරිය ගමන් මෙයා ආපහුවත් කලින් පිහිටීමට එනවනේ. කලින් පිහිටීමට ආපහු වෙනවා නම් මේ සමතුලිතතාවයට අපි කියනවා ස්ථායි සමතුලිතතාව කියලා. එහෙනම් මෙයා මුලින් ඉඳලා තියෙන්නේ ස්ථායි සමතුලිතතාවයේ. හැබැයි ඒක ගොඩක් තල්ලු කරොත් නම් පෙරලෙනවා. එහෙම බෑ. සුළු විස්ථාපනයක් තමයි දෙන්නේ. චෙක් කරන්න. ඊට පස්සේ මෙයාගේ අස්ථායි සමතුලිතතාවය තමයි මෙන්න මෙහෙම කතාවක්. හිතන්න. ඔන්න මේසේ තියෙද්දි මම මෙයාව මෙහෙම සමතුලිත කරා කියලා. වැඩේ ටිකක් අමාරුයි උනාට කරන්න බැරි නෑ. ඔන්න ඔය විදිහට සමතුලිත කරන්න පුළුවන් මෙයාව. අමාරුවෙන් හරි කරා කියලා හිතන්න. නම සමතුලිත කරා. කළා කොහොමයි අන්න තිබ්බා. දැන් මෙතනින් චුට්ටි තල්ලුවක් දැම්මොත් සුළු විස්ථාපනයක් දුන්නොත් මොකද වෙන්නේ? මෙයා පෙරලිලාම යනවා. පෙරලිලාම යනවා. එතකොට යාගේ දැන් අලුත් පිහිටීම හැන්දොත් මේ වගේ එකක් තමයි අලුත් පිහිටීම නේ. යාගේ අලුත් පිහිටීම මෙන්න මේ වගේ. ඔබ දැන් අලුත් පිහිටීම. දැන් සමානව අඳින්න දැන් අලුත් පිහිටීම. දැන් අලුත්ම පිහිටීමකට යනවා. එහෙනම් අලුත්ම පිහිටීමකට යනවා නම් එයා ඉඳලා තියෙන මොන සමතුලිතතාවයද? මෙයා ඉඳලා තියෙන්නේ අස්ථායි සමතුලිතතාවය. පැහැදිලි නේද?
හොඳයි ළමයි. ඊට පස්සේ උදාසීන එකක් බලන්න. උදාසීන එක නම් ඇති දෙයක් නැහැ. මේ සිද්ධියේදී මෙයාව අපි මෙන්න මෙහෙම පෙරලලා තිබ්බොත් ඔන්නෝම තිබ්බොත් ඔන්නෝම තිබ්බොත් එතකොට මෙයා ඉන්නේ උදාසීන සමතුලිතතාව. තේරෙනවද? මේකට අපි කියන්න පුළුවන් උදාසීන සමතුලිතතාව. මම පොඩ්ඩක් මේවා ලොකු කරන්න. ඔන්න ඔය වගේ තියෙනවා නේ. කියන්නේ අපි දැන් මෙයාව වෙන තැනකට ගෙනිච්චත් එතනත් ඒ විදිහටම ඉන්නවා. ආය අලුත්ම තැනකට යන්නෙත් නෑ. කලින් තිබ්බ විදිහට ඉන්නේ. මේක චුට්ටක් පොඩි තල්ලුවක් දැම්මත් පොඩ අර පැත්තට තල්ලු කරත් එතන ඒ විදිහටම ඉන්නවා. අලුත් තැනකට යන්නේ නෑ. එහෙනම් මෙයා ඉඳලා තියෙන්නේ උදාසීන සමතුලිතතාවය. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් දැන් ඔය රූප තුනත් සම්පූර්ණ කරගන්න. හොඳයි ළමයි. තව උදාහරණයක් බලමු. අපි දැන් අර්ථ දැක්වීම ලියාගත්තේ නැහැ. ඒවා පස්සේ ලියාගමු. තවත් උදාහරණයක් කරලාම ලියාගමු. ඒක හොඳට තේරෙනවා ඔයගොල්ලන්ට. අපි හිතමු මොකක් හරි වස්තුවක් එල්ලලා තියෙනවා. අන්නම වස්තුවක් අවකාශයේ එල්ලලා තියෙනවා කියලා. ලෝකෙ නිකන් නිශ්චිත හැඩයක් නැති වස්තුවක් එල්ලලා තියෙනවා. මේක එල්ලලා තියෙනවා මෙන්න මේ හරිය. මම එල්ලලා තියෙනවා. එතන ළමයි ඔහොම එල්ලුවම අපි දන්නවා මෙතනින් උඩට යාගේ ආදිතේ තියෙනවා. එල්ලපු ලක්ෂණ x කියලා ගන්නවා. ඒ වගේ තමයි මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය හරියට මෙතනින් පහලින් කොහෙද තැනක තියෙනවා. මේකේ හරි මැද වගේ නැත්නම් සමාන නේද? එතන අපි ගුරුත්ව කේන්ද්‍රයට සමාන g අපව දාන්නේ. මෙයාගේ බර මෙතනින් පහළට තියනවා. w. දැන් මොහොම එල්ලලා තියෙද්දී මම මෙයාව මෙහෙම පැත්තකින් අදිනවා. පැත්තකින් මෙයාව ඇද්දට පස්සේ මෙයාගේ පිහිටීම මෙන්න මෙහෙම වෙනවනේ. මෙයාගේ අලුත් පිහිටීම මෙන්න මේ වගේ ගන්න. මෙයාගේ අලුත් පිහිටීම මේ වගේ. ඔන්න ඔහොම පිහිටීමකට මෙයා පත් වෙනවා. දැන් එල්ලලා තියෙන්නේ මෙතනින් ඒ ලක්ෂණ අපි x කියලා ගත්තේ එතනින් ඉහළට ආදිත බලයක් තියෙනවා ඒක t නේ t කියලා. එයා ගුරුත්ව කේන්ද්‍රය මෙන්න මේ හරියේ g මෙතනින් පහළට එයාගේ බර w තියෙනවා. ඊට පස්සේ මෙතනින් මෙහෙම ඇදලා අරගෙන මෙතනින් මෙහෙම ඇද්දාමනේ මෙතනින් මෙහෙම අල්ලන් ඉන්නවා කියලා දැන්. මේක අතෑරිය ගම. ඔන්න අතෑරියා. එතකොට ළමයි වාට තේරෙනවාද මෙන්න මේ බල දෙක නිසා මෙන්න මේ බල දෙක මගින් වාමාවර්ත බල යුක්මයක් ඇති වෙනවා. තේරෙනවද? මේ t එකෙන් උඩට අදිනවා w බරෙන් පහළට දාලු කරනවා පහළට අදිනවා. එතකොට මේක කැරකෙන්න ගන්නවා වාමාවර්ත. වාමාවර්තය කැරකිලා ඔන්න ඔය පැත්තට කැරකිලා ආපහු මෙයා මේ පිහිටීමට වෙනවා කියලා තේරුණා. තේරුණානේ? ඒ කියන්නේ හරියට මේ වගේ. දැන් මේකත් ඒ වගේ වස්තුවක්. මෙතනින් එල්ලුවා කියලා හිතන්න. ඔන්න එල්ලුවා. දැන් මම මෙහෙ පැත්තට ඇද්දා. අන්න ඇද්දා. තේරෙනවද? පැත්තට ඇද්දා. ඇදලා ඇතයි ගමන් ආයෙ කලින් පිටීමට එනවනේ. ආන්න ඕක තමයි මෙන්න මෙතනත් වෙන්නේ.
මේක මෙතනින් එහෙම අල්ලලා එල්ලලා පැත්තකට කරලා ඇද්දා. ඇදලා අතරිය ගමන් අර මුලින් තිබ්බ පිහිටීමටම මේ පිහිටීමටම මෙයත් එනවා. එහෙනම් කලින් පිහිටීමටම ආපහු එනවා නම් අපි යාට කියනවා මොන සමතුලිතතාවයද? ස්ථායි සමතුලිතතාවය. එහෙනම් මෙයා ඉඳලා තියෙන්නේ ස්ථායි සමතුලිතතාවය. ස්ථායි සමතුලිතතාවය. තේරුණාද? හොඳයි නම. ඊට පස්සේ ඔගේ දෙවෙනි අවස්ථාවක් මම ගන්නම් අස්ථායික. ඒක මම මේ පැත්තෙන් අඳින්නම් මේ හරි ඔයි. අන්න වස්තුව තියෙනවා අපේ. මොකද කියන්නේ? දැන් ආයේ මම ගුරුත්ව කේන්ද්‍රය හරි මැදින් තියෙනවා. මේ හරියට ගමු. එන ගුරුත්ව කේන්ද්‍රය තියෙනවා. මේ හරි. තර මෙතනින් පහළට බර ක්‍රියා කරනවා. දැන් මම කරන්නේ ළමයි මෙයාව එල්ලනවා මේ ගුරුත්ව කේන්ද්‍රයට වඩා පහළින් තියෙන ලක්ෂයක. මෙන්න මේ වගේ දැන් මම මේ චුට්ටක් පැත්තට වෙන්න අදින්නම්. ඔන්න ඔය වගේ ලක්ෂයකින් මෙයා වෙල්ලනවා. ඔන්න ඒකට තන්තු තියෙනවා. ඔන්න. ඒකට එතන ඒ ලක්ෂය අපි x කියලා ගමු. මෙතන ඉහළ තියෙනවා ආතන. දැන් මම මෙයාව පොඩ්ඩක් මෙතනින් එහෙම කරලා අදින්නම්. එතකොට එයාගේ පිටින් ගත්තොත් ඔහොම අදිනවා. අන්න වගේ. මෙන්න මේ වගේ පිටිමක් එනවා. එතකොට දැන් තන්තු ටික ඇද්දොත් දැන් එල්ලලා තියෙන්නේ මේ හරිය වගේනේ. මෙන්න මෙතනින් වගේ. ඒකට ඒ ලක්ෂ්‍ය අපි x කියලා ගමු. එතකොට දැන් තන්තු තියෙන්නේ මෙහෙමනේ. අන්න එල්ලලා තියෙනවා. දැන් මෙතනින් ඉහළට තමයි ආතතිය තියෙන්නේ. දැන් මම ගුරුත්ව කේන්ද්‍රයේ තිබ්බේ මැද මෙන්න මේ හරිය. g. එතනින් පහළ තමයි බල ක්‍රියා කරන්නේ. එතකොට ළමයි දැන් මෙතන වාට තේරෙන මොකද්ද? මේ w බලය මෙතනින් පහළට ක්‍රියා කරද්දී ආතතිය මෙතනින් ඉහළට ක්‍රියා කරද්දී මෙතන ඇති වෙනවා දක්ෂිනාවර්ත බල පූර්ණයක්. එතකොට වෙන්නේ මොකද්ද? මෙන්න මෙයා පෙරලිලාම යනවා. ඔන්න විදිහට පෙරලිලා අලුත් පිහිටීමකට යනවා. ඒක මම තව උදාහරණයක් කලින් වගේ කියලා දෙන්නම්. ඒකට තාත් වෙනවා. දැන් මේක තියනවා නම් ගුරුත්ව කේන්ද්‍රයේ මැද හරිය තියෙන්නේ. මම එල්ලලා තියෙන්නේ මේ යටි. අන්න අතනින් එන්න. ඒතර මම පොඩි තල්ලුවක් දීපු ගමන් දැන් මේකේ දුන්නේ ආ. නේද තියෙන්නේ? පොඩි තල්ලුවක් මම මෙතන එහා පැත්තට දීපු ගමන් අලුත් පිහිටීමකට යනවානේ. තේරෙනවද? චුට්ටි තල්ලුවක් මෙහෙම දුන්නා. අලුත් පිටියෝද අන්න ඒක තමයි මෙතන වෙන්නේ. පොඩි තල්ලුවක් දීවම මේක අනිත් පැත්තම ගන්න. අලුත්ම පිටියෙන් යනවා. නේද? එහෙම තියෙනවා. පොඩි තල්ලුවක් දෙන්නේ අලුත් පිටියකට යනවා. අන්න එහෙනම් අලුත්ම පිටියමකට යනවා නම් අපි එයාට මොන සමතුලිතතාවය ඉන්නවා කියලා කියනවාද? මෙයා ඉඳලා තියෙන්නේ අස්ථායි සමතුලිතතාවය. අස්ථායි සමතුලිතතාවය පැහැදිලි නේ. එහෙනම් දැන් උදාහරණ එකක් ඔයාලට තේරෙනවා නැති. අපි ගත්තොත් මේ හරියට ගමනේ. වස්තුව එතකොට මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මෙතන කියලා ගමු.
එතකොට එතනින් පහළට බර ක්‍රියා කරනවා W. දැන් මම යාව එල්ලන්නේ එතනින්ම තමයි. ඒක දැන් පාට පාටින් හඳිනවා කමක් නැහැ. මෙයා එල්ලන්නේ මෙතන. කියන්නේ G සහ X සමපාත වෙලා. එතකොට ආගතියත් මෙතනින් ඉහළට තියෙනවා. දැන් මෙයාව මම පොඩ්ඩක් වයින් හරි බලයක් හොදලා මෙහෙන් ඇදලා කරකුවොත්. කරකුණාට පස්සේ පිටින් මම මෙතන ඇඳුවොත්. And there we go. බලවත් දැන් බලවත් දැන් ගුරුත්ව කේන්ද්‍රය මෙතන එතනින් පහළට බර ක්‍රියා කරනවා එතනින් ඉහළටම අපි තන්තුවත් මෙතනම ගැට ගන්න. ඒ කියන්නේ x කියන්නේ මේ ලක්ෂයමනේ. ඒත් මෙතනින් ඉහළටම තියෙනවා. අතර මෙතනින් ඉහළට ආපතිය තියෙනවා. දැන් ළමයි දැන් බලන්න මේ අවස්ථාව ගැන. මෙතනදී වාමාවර්තව දක්ෂිනාවර්ත කිසිම බලයුක්මයක් ඇති වෙන්නේ නැහැ. නේද? මෙතන ඇති වුණා. මෙතනත් ඇති වුණා. දැන් මෙතන m බලයුක්මයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ළමයි මෙයා කැරකෙන්නේ නැහැ. ඔය විදියට ඔහොමම ඉන්නවා. කියන්නේ අලුත් පිහිටීමකටපත් වෙන්නේ නැහැ. කලින් තිබ්බ පිහිටීමට යන්නේත් නැහැ. මෙයා ඔය විදියටම පවතිනවා. එහෙනම් අපි මේකට කියනවා උදාසීන සමතුලිතතාව කියලා. උදාසීන සමතුලිතතාව කියලා අපි කියනවා. එතකොට ඔන්න ඔය අවස්ථා තුන මතක තියාගන්නත් ඕනේ. කියන්නේ මෙහෙමයි. හරි ලේසියි. ගුරුත්ව කේන්ද්‍රයට ඉහළින් එල්ලුවොත් ස්ථායි සමතුලිතතාවය. ගුරුත්ව කේන්ද්‍රයට පහළින් එල්ලුවොත් අස්ථායි සමතුලිතතාවය. හරියටම ගුරුත්ව කේන්ද්‍රයෙන් එල්ලුවොත් උදාසීන සමතුලිතතාවය. ඔන්න ඔය විදිහට මතක තියාගත්තා නම් ඒක පාඩම් කරගන්න ලේසියි. තේරුණා? හොඳයි. දැන් එහෙනම් ඔය රූප තුන රූප 6නේ. ඔය රූප 6ත් මේ පිටුවේ සම්පූර්ණ කරගන්න. හොඳයි ළමයි. දැන් එහෙනම් ආපහු 18 වෙනි පිටුවට එන්න. ඒකේ අපි මාතෘකාව ලියාගත්තා සමතුලිතතාවයේ ආකාර කියලා. හරි. දැන් මාතෘකාව ලියාගත්තානේ. මාතෘකාවට පහළින් අනු මාතෘකාවක් ලියාගන්න. ස්ථායි සමතුලිතතාව කියලා. දැන් මෙහෙමයි ලියන්න යන්නේ. දැන් නැත්තම් පොතකට වෙයි. මාතෘකාව ලියාගත්තා. සමතුලිතතාවයේ ආකාර. ඔක නෑ ප්‍රධාන මාතෘකාව. ඊට පස්සේ මෙහෙම ලියන්න යන්නේ අංක 1 කියලා ලියලා ස්ථායි සමතුලිතතාව කියලා ලියනවා. තාව කියලා ලියලා මේ ඒක විස්තර කරන්න යන්නේ මෙහෙම. ඊට පස්සේ ආය දෙවෙනි එක අස්ථායි සමතුලිතතාව කියලා ලියලා ඔන්න ඔය විදිහට තමයි ලියාගන්නේ. ඊට පස්සේ ඒක විස්තර කරන මෙහෙම පේජ් දෙකක් තුනක් යන්නේ. ඊට තුන්වෙනි එක ආපහු උදාසීන සමතුලිතතාව කියලා ලියලා අපෝ ඒක විස්තර කරනවා ඊට පස්සේ. ඔන්න ඔය විදිහට 18 වෙනි පිටුවේ තියෙන ඉඩේ ඔය ටික ලියාගන්න යන්නේ. දැන් ප්‍රධාන මාතෘකාව ලියාගත්තා. සමතුලිතතාවය ආකාර අංක 1 කියලා දාලා ලියාගන්න. ස්ථායි සමතුලිතතාව කියලා. ලියාගත්ත දැන් ස්ථායි සමතුලිතතාවය කියලා හරි. ඊට පස්සේ දැන් එනවා මේ ස්ථායි සමතුලිතතාවයට පහළින් එන්න මේ වගේ ඉඩක අපි ඒක විස්තර ඇතුව විස්තරාත්මකව ලියාගමු. පේජ් දෙක තුනක් යයි. හරිද? ලියාගන්න මෙහෙම. ස්ථායි සමතුලිතතාවය යටතේ කිසියම් වස්තුවකට සුළු විස්ථාපනයක් ලබා දී නිදහස් කළ විට
එය නැවත මුල් පිහිටීමටම පැමිණෙන්නේ නම් වස්තුව ස්ථායි සමතුලිතතාවයේ පවතීයයි කියනු ලබයි. ස්ථායි සමතුලිතතාවයේ පවතීයයි කියනු ලබයි. හොඳයි. දැන් දෙවැනි මාතෘකාව අංක 2 කියලා දාලා යන අස්ථායි සමතුලිතතාව. හරි. ඒකට පහලින් මේ ඡේදයක් විදිහට මම කියන එක ලියා ගන්න. කිසියම් වස්තුවකට සුළු විස්ථාපනයක් ලබා දී සුළු විස්ථාපනයක් ලබා දුන් විට එය නවතම පිහිටීමකට ගමන් කරයි නම් වස්තුව අස්ථායි සමතුලිතතාවයේ පවතීයයි කියනු ලබයි. හරි නේද? හොඳයි. දැන් අංක 3 උදාසීන සමතුලිතතාව කියලා මාතෘකාව ලියා ගන්න. අනුමාතෘකාව. අංක 3 උදාසීන සමතුලිතතාව. ඒක යටතේ ලියා ගමු. මෙහෙම කිසියම් වස්තුවකට සුළු විස්ථාපනයක් ලබා දුන් විට එය එහි නව පිහිටීමෙහි සමතුලිතතාවයට පත්වේ නම් වස්තුව උදාසීන සමතුලිතතාවයේ පවතීයයි කියනු ලබයි. උදාසීන සමතුලිතතාවයේ පවතීයයි කියනු ලබයි.
හරි ලියාගත්තා නේද? හොඳයි ළමයි. එතකොට ඒ කරුණු ටික තමයි අද දවසට කරන්න බලාපොරොත්තු. හොඳයි ළමයි. එහෙනම් අද දවසට සිද්ධාන්ත උත්තරයි. එතකොට අද ගණන් ටිකක් හදලා ඊට පස්සේ සිද්ධාන්ත පොඩ්ඩක් කරා. එතකොට ගෙදර වැට ළමයි 45 වෙනි ගාන වෙනකම් මතක තියාගන්න 45 වෙනි ගාන වෙනකම් හදපු ගණන් වල අපි මේ වෙනකම් හදපු නැති ගණන් තියෙනවනේ. මග ඇරලා ආපු ගණන් එකක් දෙකක් ඇති මං හිතන්නේ. කීපයක් ඇති. ඒ ගණන් ටික ඉවර කරන්න. මම ගෙදර වැඩට දීපු නැති ගණන් ඇතිනේ එකක් දෙකක් හරි කීයක් හරි ඇතේ දැන් මට මතක විදිහට 45 වෙනි ගානේ මම දුන්නේ නැහැ. ඒතර 45 වෙනි ගාන මේ සතිය හදන්න පුළුවන්. අන්න ඒ වගේ මග ඇරිච්ච ගණන් ඇති එකක් දෙකක් තියෙනවා නම් ඒ ගණන් ටික මේ සතිය හදන්න. හදලා අහගන්න අවශ්‍ය ඒවා තියෙනවා නම් මට මේ ප්‍රශ්න කියවන්න මම ඊළඟ වීඩියෝ එකේ ටික කියලා දෙන්නම්. ඒ වගේ සුපුරුදු පරිදි ඔයාලගේ නෝට් එක සහ හදපු ගණන් වල ෆොටෝස් ගහලා මට එවන්නත් මතක තියාගන්න. හොඳයි ළමයි එහෙනම් අදට ඔච්චරයි. බොහොම ස්තුතියි ඔයාලා හැම දිනාටම.